11 ශ්‍රේණියේ අපි කතා කරපු ජාල රේඛය සහ සංඛ්‍යාත බහුවස්ත්‍රය පාඩම. ඒකේ ඊළඟ කොටස 15 වෙනි පාඩමේ 15 වෙනි පාඩම 11 ශ්‍රේණිය දෙවෙනි පොතේ 15 වෙනි පාඩමේ අද අපි සාකච්ඡා කරන්න යන්නේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක සමුච්චිත සංඛ්‍යාතය. එතකොට අද අපි සාකච්ඡා කරන්නට යන්නේ සමුච්චිත සංඛ්‍යාතය අපේ 15 වෙනි පාඩම. සමුච්චිත සංඛ්‍යාතය සංඛ්‍යානය සම්බන්ධ පාඩම සංඛ්‍යාන විද්‍යාවේ අපේ විභාගයට ඉතාමත්ම අවශ්‍ය කරන කොටස සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය එදී අපි සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාර සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාර එහෙම නැත්නම් සමුච්චිත සංඛ්‍යාත වක්‍රය මගින් අර්ථකථනයන් කීපයක් කරන්න. අතකයි අපි කලින් පාඩමේදී අර්ථකථනය මොකද්ද? දත්ත අර්ථකථනය. දත්ත සමූහයක් අපි සංඛ්‍යාත වගුවකට ගන්නවා නිරූපණය කරනවා. එය තුලින් අපි මාතය, මධ්‍යනය, මධ්‍යස්ථය එය නිරූපණය කළ හැකි තව මාතය, මධ්‍යනය, මධ්‍යස්ථය කියන අර්ථකථනයන් තුන අපි සාකච්ඡා කළා 10 ශ්‍රේණියේ. මම 10 ශ්‍රේණියේ පාඩමට ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරනවා නැවත. මේ පාඩම කරන්න පෙර 10 ශ්‍රේණිය අපි සාකච්ඡා කරපු දත්ත නිරූපණය සහ සංඛ්‍යාත ව්‍යාප්ති කියන පාඩම් දෙක හොඳින් අවසන් කරලා තමයි අපේ ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්ත්‍රයත් ඒ වගේම සමුච්චිත සංඛ්‍යාතයත් වෙත අපි එන්නට ඕන. එතකොට අපි 10 ශ්‍රේණියේදී සංඛ්‍යා ව්‍යාප්තියක සාමූහික සංඛ්‍යාත වගුවක් ගත්තා. ඒක තමයි අපේ නිරූපණ ක්‍රමය. එය තුලින් අපි මාතය, මධ්‍යනය, මධ්‍යස්ථය කියන අර්ථකථනයන් තුන ලබා ගත්තා. ඒ සඳහා අපි ගණන් ගොඩක් හැදුවා. මධ්‍යනයේ සෙවීමේ ක්‍රම දෙකක් අපි අරගත්තා. සිග්මා fx බෙදීම සිග්මා f ක්‍රම සහ අනිත් එක උපකල්පිත මධ්‍යනය හා අපගමනය ඇසුරේ. සැබෑ මධ්‍යනය සමානයි උපකල්පිත මධ්‍යනය ධන හෝ ඍණ අපගමනයන්ගේ මධ්‍යය. ඇසුරෙන් මධ්‍යනයේ සෙවීම ක්‍රම දෙකක් කරලා තියෙනවා. සාමූහික සංඛ්‍යාත වගුවක් තුල තියෙන දත්ත සමූහයක මාතය අපි එක් අර්ථකථනයක්, මධ්‍යස්ථයේ එක් අර්ථකථනයක්, මධ්‍යනය සෙවීම සඳහා අපි ක්‍රම දෙකක් සාකච්ඡා කළා. එකක් සිග්මා fx බෙදීම සිග්මා f. ඒ කියන්නේ fx තීර එකතුව සංඛ්‍යාත එකතුවෙන් බෙදීමෙන් ලබා ගන්න මධ්‍යනය. එහෙම නැති අවස්ථාවල් වල උපකල්පිත මධ්‍යනයක් තීරණය කරලා අපගමන තීරයක් සකස් කරලා ඒ ඇසුරේ මුළු අපගමනය සකස් කරලා මුළු අපගමන එකතුව සංඛ්‍යාත එකතුවෙන් බෙදලා අපගමනයන්ගේ මධ්‍යනය සොයන අපි ලබාගත්ත සැබෑ මධ්‍යනය ලබාගත්ත උපකල්පිත මධ්‍යනයට එක්කෝ අර අපගමන වල මධ්‍යනය එකතු කරනවා එක්කෝ අපගමන මධ්‍යනය අඩු කරනවා. මතකයි සැබෑ මධ්‍යනය සෑම සමානයි උපකල්පිත මධ්‍යනය ඌම ධන හෝ ඍණ අපගමන වල මධ්‍යනය සැබෑ මධ්‍යනය සමාන වුණා උපකල්පිත මධ්‍යනය A ධන හෝ ඍණ අපගමන මධ්‍යනය කියන්නේ සිග්මා FD බෙදීම සිග්මා F. මම දැන් ගණිතේ නිකන් කියුවට ඔහම ඔයාලට මේ ඔක්කොම අපි කරලා තියෙනවා. අද අපි සාමූහික සංඛ්‍යාත වගුවක් තුලින් ඒ වගුව භාවිතා කරලා අඳිනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍ර. එවත් ප්‍රස්ථාර. ප්‍රස්ථාර කියන්නේ වක්‍රය. ඊට පස්සේ මේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රයෙන් ලබා ගන්නවා මොකද්ද? මධ්‍යස්ථය. මැද අගය. පළමු චතුර්ථකය.
පළමු චතුර්ථකය. පළවෙනි හතරෙන් පංගු. මේ සාමූහික සංඛ්‍යාත වගුව තුල තියෙන දත්තවල හරිමැදාගේ මධ්‍යස්ථය. පළමු චතුර්ථකයේ පළවෙනි හතරෙන් එක. ඒක හරිමැදට කලින් යන්නේ හරිමැද කියන්නේ දෙකෙන් එකනේ. දැන් මේ කියන්නේ දෙකෙන් එක. මේ කියන්නේ හතරෙන් එක. ඊළඟට අපි අරගන්නවා තුන්වන චතුර්ථකය. චතුර්ථක කියන්නේ හතරෙන් පහ. තුන්වන මේ පළමු චතුර්ථකය හතරෙන් එක නම් තුන්වන චතුර්ථකය හතරෙන් තුන. අපි මධ්‍යස්ථය හඳුන්වනවා Q2 කියලා. මැදාගේ. මේකට තව වචනයක් තමයි දෙවන චතුර්ථකය. එතකොට පුතේ දෙවන චතුර්ථකය කිව්වම හතරෙන් දෙකයි. මේ බලන්න. හතරෙන් දෙකයි. ඒ කියන්නේ දෙකෙන් එකම තමයි. දෙවරක් එකයි දෙවරක් දෙකයි. ඒ නිසා මේකට දෙවන චතුර්ථකය නොකිය මැදාගේ තමයි ඉතා හොඳ මධ්‍යස්ථය කියන්නේ. ඊට ඉස්සරලා හම්බ වෙනවා පළමු චතුර්ථකය Q1. පළමු quarter 1, quarter 2. quarter 2 කියන්නේ මධ්‍යස්ථය. quarter කියන්නේ හතරෙන් පංගුව කාල. ඊට පස්සේ මෙතන Q3. තුන්වන චතුර්ථකය quarter 3. ඊට පස්සේ අන්තස් චතුර්ථක. අන්තස් කියලා කියන්නේ අතර. චතුර්ථක පරාසය. පරාසය කියන්නේ එකගයක් අන්තගයෙන් අඩු කළාම ලැබෙන අගේ. දැන් දත්ත සමූහයක පරාසය කියන්නේ මොකක්ද? වැඩිම දත්තේ අඩුම දත්තේ අඩු කරලා අපි අරගත්තේ හැමතිස්සෙම. දැන් චතුර්ථක අතර පරාසය. චතුර්ථක අන්තස් අතර පරාසය. ප්‍රදේශය. දැන් චතුර්ථක කියලා කියන්නේ Q3 හා Q1. Q2 වලට චතුර්ථක කියන්නේ මෙන්න මේ දෙක අතර පරාසය. ලබා ගන්නේ Q3 ගෙන් Q1 අඩු කරනවා. ලොකු Q3 ගෙන් පොඩි Q1 අඩු කරනවා. එහෙම තමයි ලබා ගන්නේ. දැන් මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාරයක් හෙව සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක්. ප්‍රස්ථාර වලට අපි වක්‍ර කියනවනේ. වක්‍රයක් බාර. මොකද්ද මේ සමුච්චිත සංඛ්‍යාතය? සංඛ්‍යාතය කියන්නේ නම් කිසියම් දත්ත සමූහයක් තුළ එක් දත්තේ යෙදී ඇති වාර ප්‍රමාණය. මතකයිනේ. අපි දත්තයන් ඉස්සරහා ලියන්නේ සංඛ්‍යාතය වගේ. දත්තයන් පන්ති ප්‍රාන්තර වලින් ගත්තත් ඒ පන්ති ප්‍රාන්තරයේ ඉස්සරහා ලියන්නේ සංඛ්‍යාතය. එක් දත්තේ යෙදී ඇති වාර ප්‍රමාණය තමයි සංඛ්‍යාතය කියන්නේ. සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත කියන්නේ මේ දක්වා වූ සංඛ්‍යාතයන්ගේ එකතු. අපි දැන් සලකන අය ගණන දක්වා ඊට උඩින් ඒ කියන්නේ අපි වගුවක් ගත්තා නම් පොඩි එකේ ඉඳන් ලොකු එකට යන්නේ. ඒතර අපි එක්තරා අය ගණනක් ගන්න ඊට උඩ තියෙන පොඩි අය ගණන් ඔක්කොගෙම සංඛ්‍යාතයන්ගේ එකතුව තමයි මෙයාගේ සමුච්චිත සංඛ්‍යාතය. සංඛ්‍යාතයට අපි F කියන අතර සමුච්චිත සංඛ්‍යාතයට අපි CF කියලා කියනවා. සමුච්චිත සංඛ්‍යාතයට අපි CF කියනවා. දැන් අපේ මාතෘකාව තමයි සමුච්චිත සංඛ්‍යාතය. නැතහොත් CF. එය තුලින් අපට ගන්න පුළුවන් සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාරය. සමුච්චිත සංඛ්‍යාතය අද අපි කතා කරපුවම මොකද්ද මේ සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ අපි දැනගත්තම අපිට මේ සමුච්චිත සංඛ්‍යාතය තුලින් ප්‍රස්ථාරයක් හදන්න පුළුවන්. ප්‍රස්ථාරයක් හදන්න පුතේ x අක්ෂයයි y අක්ෂයයි ඕන. ඒ වගේම අපට ඕන කරනවා පටිපාටිගත යුගල xy ආගිය කණ්ඩායම් ලක්ෂ ටික තියාගන්න. ඒ ලක්ෂය ආකරපුවම ප්‍රස්ථාරය හැමත් වක්‍රය ලැබෙනවා. මේක වක්‍ර ප්‍රස්ථාරයක් නිසා වක්‍රය කියනවා. ඒ වක්‍රය තුලින් එම අය ගණන් වල මධ්‍යාගය මැදාගය ඔය. එම අය ගණන් වල මුල් හතරෙන් පංගුයාගය ඔය. එම අය ගණන් වල මැදට පස්සේ හම්බ වෙන තුන් කාල් පංගුව ඔය. කාල් පංගුවයි තුන් කාල් පංගුවයි භාග පංගුවයි. භාග පංගුව කාල් පංගුව තුන් කාල් පංගුව.
තුන් කාල් පංගුවෙන් කාල් පංගුව අඩු කරපුවම වෙනවා මොකද්ද? අන්තස් චතුර්ථක පරාසය. අපි චතුර්ථක වලට කියන්නේ කාල් කියලා. කාල් දෙක අතර පරතරය අපට ලැබෙනවා. ඔය කතන්දර ටික තමයි අද අපි මේ කරන්නට යන්නේ. ඒ කතන්දර පටන් ගන්නවා තව ස්වල්පෙන් මම ඊට පෙර මම ඕගොල්ලන්ට පොඩ්ඩක් කතා කරන්න කැමතියි. අපි දැන් මේ දීර්ඝ නිවාඩුවක් ගත කරනවා කොවිඩ් සමග. මේ නිවාඩු කාලය තුල අපි අපේ දෙවෙනි තුන්වෙනි වාරවල පාඩම් හැකිතාක් කරනවා මේ විදිහට YouTube හරහා ඔයගොල්ලන්ට සජීවීව බොහොම පැහැදිලිව දෙන්න පුළුවන් පාඩම් ටික. ඉතාම පැහැදිලිව. මම ඉතාම පැහැදිලි නැත්තම් මේ පාඩමක් මේ ක්‍රමයට දෙන්නේ. මම අකමැති දෙයක් මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රම මේක අධ්‍යාපනයක් නෙවෙයි. කවුරු මොන අධ්‍යාපන විශේෂඥ මේ ලංකාවේ ඔළුවෙන් හිටගෙන කිව්වා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉස්කෝල වල ප්‍රින්සිපල්ලා අධ්‍යක්ෂකවරු මොන මිනිස්සු කිව්වත් මේක විධිමත් අධ්‍යාපනය සඳහා අතිශය අසාර්ථක ක්‍රමයක්. ඒක තමයි මම පළවෙනි කොවිඩ් වැල්ල වෙලාවෙවත් දෙවෙනි වෙලාවෙවත් මේ ඔන්ලයින් සිස්ටම් පාවිච්චි කරන්නේ නැත්නම් මේවා අසාර්ථක වැඩ. අසාර්ථක වැඩ ඕගන් ඉදිරිපත් කිරීම හරීම අපි ගුරු ඇදිනේ හරි මෝඩකමක් කරන්නේ. මම ඒක බැරි නිසා තමයි නොකර හිටියේ. නමුත් මේ දීර්ඝ නිවාඩුවේදී මම උත්සාහ කෙරුවා මේ අසාර්ථක ක්‍රමයක් පොඩ්ඩක් සාර්ථක කරලා පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. එහිදී එහෙම දෙන්න පුළුවන් මාතෘකා කීපයක් ඔයගොල්ලෝ වෙත ලැබෙනවා. විශේෂයෙන් මම 6 7 8 පන්ති වලට මොකුත්ම තව කරේ නෑ. මොකද ඒ පොඩි ළමයින්ට මේ ක්‍රම අසාර්ථක. ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ගණන් ටික හදන ක්‍රමයි සාර්ථක ක්‍රම. තව ටිකක් දුරට බලලා අපි 6 7 8 පන්ති වලට පාඩම් දෙක තුනක් මෙහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඕගොල්ලන්ට විශේෂයෙන් 9 10 11 ගණිතය විද්‍යාව පාඩම් රසක් දැන් මම මේ විදිහට කරලා තියෙනවා. මම නැවත මතක් කරනවා මේ සඳහා සියලු දෙනාම සහභාගී වෙනවා. අපේ පන්තියේ ණය පමණක් නෙවෙයි ඕනෑම සියලු දෙනාට සහභාගී වෙන්නයි මේක කරන්නේ. මේක නොමිලේ කරන ක්‍රියාවක්. ඕගොල්ලෝ මේ දවස්වල අනන්ත ඔන්ලයින් පන්ති වලට සහභාගී වෙලා ඇති. ඒ හැම පන්තියකටම වඩා අපේ මේ පාඩම් ටික බොහොම සජීව ඕගොල්ලෝ ළඟ ඉඳන් අහගෙන ඉන්නවා වගේ බොහොම සජීව දෙන්න පුළුවන් නිසා තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ට බොහොම පැහැදිලිව සිතා බැලිය හැකි මේ දැන් මෙතෙක් කල් පාසලෙන් වෙනත් ටියුෂන් ගුරුවරු කවුරුන් හෝ රූපවාහිනියෙන් කවුරුන් හෝ ඉදිරිපත් කරපු පාඩම් වලට අපි ඉදිරියෙන් සිටිනවා. එහෙම ඉදිරියෙන් නැත්තම් මම මේ වැඩේ කරන්නේ. ඒ නිසා මේකෙන් ප්‍රයෝජන ගැනීම අත්‍යවශ්‍යයි. මොන දැන් මේ ටික ඔක්කොම ලියාගෙන තියෙන්නේ. මම මේ ටික ඔක්කොම අකලා මාතෘකාව නම් තිබුණා වෙන්නේ නේද? ඔන්න මාතෘකාව තියෙනවා අපි දැන් මේ වැඩේ පටන් ගන්නයි යන්නේ. හරි. එතකොට ඔන්න අපි දැන් අච්චු පොතෙන්ම තියෙන උදාහරණයකින්ම පටන් ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එහෙනම් ඔන්න බලා ගන්න. මේක ලියාගමු අපි ගැටලුවක් වශයෙන් ලියන්න. ළමයි 32 දෙනෙක් 32ක් 32 දෙනෙක් 32 තුනයි දෙක 50න් ලකුණු දුන් ගණිත පරීක්ෂණයකදී ලබාගත් ලකුණු පහත දැක්වෙනවා. 50න් ලකුණු දෙනු ලැබූ ගණිත පරීක්ෂණයකදී ලබාගත් ලකුණු පහත දැක්වෙනවා. පුතේ මම දැන් මේක සිරස්වමයි කෙලින්ම පටන් ගන්නවා. තිරස්ව වගුව තියෙන්නේ. අපි සිරස්ව පටන් ගන්නවා. මෙන්න ලකුණු. පන්ති ප්‍රාන්තර සි. මෙන්න සිසු. F. අපේ පළවෙනි ගාන. ලකුණු පන්ති තියෙනවා 0.10. 10 20. එහෙනම් මේ 10යි ති නෑ මේ උඩේකට. මේකත් 10 මේකත් 10 නිසා 10යි ති නෑ උඩේ. 10යි ති 8කට. 20 30 40 50 එච්චරයිනේ. 50න් ලකුණු දීපු මැත්ස් පේපර් එකක් නේ. හරි. සංඛ්‍යාතයන් 0.10 අතර සිසුන් 4යි. මෙතන සිසුන් 6යි. මෙතන සිසුන් 10යි. මෙතන 9යි. මෙතන 3යි. ඔක්කොම සිග්මා F එකතු කරන්න දෙයක් නැහැ. ගානේ දෙනවා 32යි. ඔව් අපි දැන් මේ කරන්න යන්නේ
සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාරයක් මේ වෙනුවෙන් නිර්මාණය කරලා මේ සිසුන්ගේ මධ්‍යස්ථය සොයලා මේ සිසුන්ගේ පළමු චතුර්ථකය කියන අලුත් වචනේ අර්ථවත්ව හොයලා පළවෙනි කාල මේ සිසුන්ගේ තුන්වෙනි චතුර්ථකය කියන තුන්වෙනි තුන් කාලක් සොයන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඒ මොනවා කරන්න? සමුච්චිත සංඛ්‍යාත වගුව අපි දැන් ඔන්න ගන්න. ප්‍රස්ථාරයක් අඳින්න කලින් අගේ වගුව අවශ්‍යයි. ඔන්න සමුච්චිත සංඛ්‍යාත CF මේ මං කිව්වා මේගොල්ලන්ට සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මේ දක්වා වූ සංඛ්‍යාත එකක. 0.10 දක්වා ලකුණු ලබාගත් ළමයි 4යි. සංඛ්‍යාත 4යි. මේ දක්වා මුකුත් නැහැ සංඛ්‍යාත. එසේනම් මේ 4 4යි. 10 20 දක්වා ලකුණු ලබාගත් ලකුණු 6ක් ඉන්නවා. ඒ 6 දෙනාට මේ දක්වා හිටපු සංඛ්‍යාත එකතු වුණාම මේ 6ට මේ 4 එකතු වුණාම 10යි. එහෙනම් මතක තියාගන්න 10යි 20 ලකුණු ලබාගත් සිසුන්ගේ සංඛ්‍යාත 6යි. හැබැයි ඊළඟට එකතු වුණාම සමුච්චය සංඛ්‍යාත 10යි. 20 10යි. ඒ 10ට මේ 6යි 4යි එකතු වුණාම ලේසි දෙයක් මෙතනින් එකතු කරලා. මේ 10ට මේ 10යි. 20. 29. ඇයි? මෙතෙන්ට 20යි මේ 9යි 29යි. 40 50. 31 32. මෙහෙම එකතු කරන එක ලේසි. මේ 4යි මේ 6යි 10යි සික්සැක් වගේ. මේ 32 මේ 32 ගැලපිලා යන්නේ. දැන් අපි සමුච්චය සංඛ්‍යාත ප්‍රස්ථාරයක් අඳින ලෑස්ති වෙනවා. මේ ප්‍රස්ථාරය ඉතාම නිවැරදිව අඳින්න පුළුවන් ප්‍රස්ථාර කඩදාසියක. එක්සෑම් එකෙත් මේකට ප්‍රස්ථාර කඩදාසියක ආකෘතිය දෙන්න ඉඩ තියෙනවා. හරි? මේ තියෙන්නේ ප්‍රස්ථාර කඩදාසිය. මේ බලන්න. දැන් මේ ප්‍රස්ථාර කඩදාසියේ මේ පැත්තේ y අක්ෂය ගන්න. මේ පැත්තේ x අක්ෂය ගන්න. හරි දැන් මම දිගටම මේක අල්ලන් ඉන්නේ. x අක්ෂයේදී අපි දැන් මෙතෙන්ට යනවා. හරි. ප්‍රස්ථාර කඩදාසිය කියනකොට හොඳයි. ඔයාලට පුළුවන් වීඩියෝ එක නවත්තලා ප්‍රස්ථාර කඩදාසියක් හොයන්ගෙන ඇවිල්ලා මාත් එක්ක වැඩේ කරන්න. දැන් අනිවාර්යයෙන් මාත් එක්ක වැඩේ කරන්න ඕන. මම නැවත අවධාරණය කරනවා ගණිතය නිකන් බලන් ඉන්න අයට නිකන් බලන්න තමයි ජීවිත කාලේ. ගණිතය බලන් ඉඳලා කරන්න පුළුවන් කරන්නේ නෙවෙයි. එහෙනම් මෙන්න දැන් අපි ප්‍රස්ථාරය අදින්න යන්නේ. මේ අපේ y අක්ෂය මේ අපේ x අක්ෂය. මේ පැත්ත පන්ති ප්‍රාන්ත වල ඉහළ සීමා. ඔන්න අද අලුතෙන් මම උගන්වන දෙයක්. සමුච්චිත සංඛ්‍යාත ප්‍රස්ථාරයක x අක්ෂය කියන්නේ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමා. අපි i කියලා දාන්නේ ඇයි? ඒක පන්ති ප්‍රාන්තර වලින් ගන්න නිසා. i කියන්නේ පන්ති ප්‍රාන්තර වලටනේ. ඒක මතක තියාගන්න ඕන. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක x අක්ෂය පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමා. y අක්ෂය සමුච්චිත සංඛ්‍යාත CF සමුච්චිත සංඛ්‍යාත. මේ බලන්න පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමා පුතේ මේ ටික. ඔන්න අපේ ඛණ්ඩාංක එකක් මෙන්න අපේ අනිත් ඛණ්ඩාංක. දැන් එකක් තමයි x ඛණ්ඩාංක නිසා 10 4 නේ 20 10 මේක x ඛණ්ඩාංකනේ මේක y ඛණ්ඩාංක x ඛණ්ඩාංක ඉදිරියේ y ඛණ්ඩාංක පිටුපසින් අපි පටිපාටික 30 පටිපාටික වල ලියන්නේ 30 20 40 29 50 32 ඔය ලක්ෂ තමයි මේකේ තියෙන්නේ. ඒතකොට එහෙමනම් x අක්ෂය 10 20 30 40 50. ඔයාලට ගන්නට ගත්ත එකයි
ප්‍රස්ථාර කඩදාසියේ කුඩා කොටු 10 10 සෙට් කරගෙන පහපා ගන්න 10 10 ගන්න. මෙතන බිංදුව කුඩා කොටු 10ක් ගියාම 10යි 20යි 30යි 40යි 50යි. y අක්ෂය දිගේ සමුච්චය සංඛ්‍යාත 32ක් ඕන. එතකොට අපි y අක්ෂය දිගේ සමුච්චය සංඛ්‍යාත 32ක් ඕන නිසා අපි අරගමු 5 10 15 කියන දශම කොටු 5 5 සෙට් වෙන 5 10 15 20 25 30 35 දැන් අපි ලක්ෂ තියමු. පළවෙනි එක 10 4 ඔන්න මෙතන 10යි මෙතන 4 වල ප්‍රස්ථාර කඩදාසියක අන්තිම නිසා බොහෝ පැහැදිලි. පළවෙනි ලක්ෂයක අතිරේකයක් ගැහුවා රවුමත් දැන් ඔන්න තමයි ලක්ෂ තියන්නේ 20 10 මෙන්න 20 මෙන්න 10 දැන් මේ ඉරි ගහන්න ඕනේ නැහැ ප්‍රස්ථාර කොලේ තියෙනවා 30 20 මෙන්න 30 මෙන්න 20 40 29 මෙන්න 40යි මෙන්න 29යි 50 32 මෙන්න 50යි මෙන්න 32යි ඔන්න ඔහොම අපිට මේ ලක්ෂ ටික ලැබෙන්නේ. දැන් මේක සරල රේඛාව කියා කරන්න බෑ. ඒකයි මේකට වක්‍රය කියන්නේ. මේක නිකම්ම නිකම් වක්‍ර රේඛාවක් සහිතව එන්නට ඕන. බොහොම සුමට කියන්නේ නිකන් රෞද්‍රව නැති එක පැන්සල් ඉරකින් යන සුමට වක්‍රයක්. එහෙම. පයි. බිඳුවක් යා කරගත්තා. මොකද මේ අක්ෂය හකුල්ලා නැහැනේ. හැකුලොත් මෙතන නවත්ත ගන්න. දැන් මේක බිඳුවට යා කියන්නේ. මෙතන නියම ක්‍රමාංකෙනේ තියෙන්නේ. ඔන්න ඔහොම ලැබෙනවා අපිට සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. මේ සඳහා අඳින සමුච්චිත සංඛ්‍යාත වක්‍රය දරුවනේ ඔහොම ලැබෙනවා. දැන් අපි මේකේ මධ්‍යස්ථය සොයනවා. දැන් අපි මුලින්ම සොයන්න යන්නේ මොකක්ද? මධ්‍යස්ථය. Q2 කියන්නේ right? දැන් Q2 කියන එක සොයන්න කලින් අපි මධ්‍යස්ථ ස්ථානය සොයනවා. තමවුන මේක මම කරනවා මම පස්සේ කියන්නම් මධ්‍යස්ථ ස්ථානය. මධ්‍යස්ථ කොතනද තියෙන්නේ මේකේ? ඒ සඳහා අපි මුළු සංඛ්‍යාත එකතුව 32යි 32 අරගෙන දෙකෙන් බෙදනවා. 4න් 2 Q2 කියන්නේ 4න් 2. 4න් 2 කියන්නේ දෙකෙන් 2. මම දෙකෙන් බෙදනවා. මුළු සංඛ්‍යාත එකතුව 32යි. මෙතනනේ මුළු වගේ. උතේ එක 30ට වඩා අඩුව තිබුණොත් එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න. ඔය එකක් එකතු කරේ මතකයිද 10 පන්තියේ 9 පන්තියේ 8 පන්තියේ. මෙතන කුඩා සංඛ්‍යාතයක් තිබෙනවා එකක් එකතු කරන්න. කුඩා සංඛ්‍යාතයක් කියන්නේ 30ට අඩු. 30 ආපු ගමන් අපි එකතු කරන්නේ. එහෙම එකතු නොකලයි කියලා ලොකු අරදක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම මතක තියාගන්න ස්ටැටිස්ටික් වල සංඛ්‍යාන විද්‍යාවේ ලබා ගන්නවා පිළිතුරු දල. ඊටාම නිවැරදි දල හැබැයි. දලා කියන්නේ නිසා ඔතන එකක් එකතු කරලා 33 දෙකෙන් බෙදුවා ලැබෙන උත්තරේ ලොකු වෙනසක් නැහැ. නිසා ඔන්න අපි අරගත්තා. උත්තරේ නම මොකද්ද? 3 දෙවරක් 1යි 12 16 වන අය ගණන. ඔන්න මධ්‍යස්ථ ස්ථානයේ 16 වන අය ගණන.
දැන් අපි මොකද කරන්නේ? අපේ ප්‍රස්ථාර කඩදාසිය 16 වන ආය ගන්න මෙන්න මෙතන. දැන් මේක මෙහෙම දික් කරනවා. 16 අපිට 16 විතර මේ 15 16 ඔන්න 16 වන ආය ගන්න මෙතෙන්ට යා කරනවා. ඔන්න වක්‍රය මත මධ්‍යස්ථනේ. එතන වක්‍රය කැපෙන්න යා කරා. දැන් මේක මෙහෙම යා කරනවා. හරි කෙලිගා යා කරපුවම දශමයට උත්තර. ඔන්න මෙතන එනවා Q2. අත පේන හැටියට 26ක් විතර නේ. 26යි 26 මම දන්නේ ඔයාලගේ අගේ වෙනස් නම් ඔයාලගේ අගේ දාගන්න. මගේ අගේට යන්න එපා. එහෙනම් අපි දැන් මෙතන කියමු එම නිසා මධ්‍යස්ථය. මේ මධ්‍යස්ථ ස්ථානයේ එම නිසා මධ්‍යස්ථය එවත් Q2 කියයිද 26යි. ඒ කියන්නේ මෙම කණ්ඩායමේ මැද ළමයි ගත්තා 50න් ලකුණු දුන්නු ටෙස්ට් එකේ ලකුණු මැත්ස් ටෙස්ට් එකේ ඒකේ මැද අගය තමයි ලකුණු කීයද 26යි. මේ මධ්‍යස්ථ ගත්තම අපිට පොඩි පහසුවක් එනවා. මොකද්ද? මේ පන්තියේ ලකුණු 26 ගත්ත කෙනා මධ්‍ය කෙනා. අපේ ඉගැන්වීම තුල එයා අපේ මධ්‍යස්ථ ප්‍රතිඵලය එතෙන් සිට මෙතනින් උඩ ඉන්න ළමයි ඔක්කොම හොඳ ළමයි. අපේ මේ දක්වා කරපු ඉගැන්වීම සඳහා මේ ටෙස්ට් එක තිබ්බේ ඇගීමක් නේ. අපේ ඇගීමෙන් හොඳ තත්ත්වෙට ඉන්නවා මේගොල්ලෝ. මේගොල්ලෝ පහ. ඒගොල්ලන්ව තව ටිකක් ෆෝම් කරලා ගන්න මෙහෙම විභාගයට යවුවොත් O level වල හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ මේ අය. ඒ අයට ගන්න පුළුවන්. අන්න ඒකයි සංඛ්‍යාන විද්‍යාවේ වැදගත්කම. සංඛ්‍යාන විද්‍යාවෙන් මෙසේ ලබා ගන්නා දත්ත අර්ථකථනයන් සමාලෝචනය කරලා අපේ මේ පන්තියේ මැත්ස් ප්‍රතිඵල ඉස්සරහට ගෙනීමේ ක්‍රියාමාර්ග ගන්නවා. දැන් ඔයාලා ඉස්කෝලවල එහෙම ඒවා කරන්න. ඔයාලගේ ඉස්කෝලේ ප්‍රතිඵල සංවර්ධනය කිරීම සඳහා නිරතුරුව කළ යුතු දෙයක් තමයි සිසුන්ගේ දත්ත වලින් අර්ථකථනයන් සමාලෝචනය කරන්න අඩු තරමෙන් සතියකට දෙපාරක්. එහෙම කර ඉස්සරහට ගියොත් තමයි ප්‍රතිඵල නගා. ඒතකොට මේ සංඛ්‍යාන විද්‍යාව අවශ්‍ය වෙන්නේ පාසලක ප්‍රතිඵල නගා සිටලා. කර්මාන්ත ශාලාවක ප්‍රොඩක්ෂන් නිෂ්පාදනය වැඩි කරගන්න. ආයතනයක සේවකයින්ගේ වැටුප් වල වැඩි කිරීම කරනකොට ඒ පිළිබඳ සලකා බලන්න. ගාමන්ට් ෆැක්ටරි එකක් නම් ඒ ගාමන්ට් ෆැක්ටරි එක හදන රෙඩිමේඩ් ගාමන්ට්ස් වල නිෂ්පාදන තත්ත්වය දියුණු කරගන්න. ෆාම් එකක් නම් බිත්තර නිෂ්පාදනය කරන කිකිලියෝ ඉන්න ඒ අයගේ බිත්තර නිෂ්පාදනය ඉහළ දාන්න. ගොවිපලක් නම් ගොවිපලේ පළදාව ඉහළට ගේන්න. නිරතුරුව ඒ දත්තයන් ඇනලයිස් කරන්න, විශ්ලේෂණය කරන්න. ඒ සඳහා ඉතා හොඳම එකක් තමයි අද ලෝකේ තියෙන හොඳම දෙයක් තමයි, හොඳම ක්‍රමයක් තමයි සමුච්චය සංඛ්‍යාත වක්‍ර. දැන් මේ සමුච්චය සංඛ්‍යාත වක්‍ර වලින් ආපු තවත් ප්‍රස්ථාරික ක්‍රමයකින් තමයි අද ලෝකේ හැම රටේම උසස් පෙළ විභාගයෙන් පස්සේ විශ්වවිද්‍යාලයට ළමයි තෝරා ගන්නවා අලහල් කරනවා Z ස්කෝර් එකක් කියලා හදන්න. ඒ Z ස්කෝර් එක හදන්නේ මේ තව පොඩ්ඩක් ඉස්සරහට ගිහලා මේ තියෙන මේ අපේ මාතෘකාව සමුච්චය සංඛ්‍යාතය අපි වලවල් මට්ටමේ එතෙන්ටම යන්නේ. ඊළඟ අපේ සංඛ්‍යාන විද්‍යාවේ අවස්ථාව තමයි ඔය Z ස්කෝර් එක වගේම හදන්නට අරගන්න ප්‍රස්තාර. මුළු ලංකාවෙම සිසුන් A-level විභාගදී ගත්ත ප්‍රතිඵල අරන් දානවා මේ විදිහේ වක්‍රයකට. ඊට පස්සේ වක්‍රය තුලින් තමයි විශ්වවිද්‍යාලයට තෝරගන්නයි කඩේම් ලකුණු ආදිය තීරණය කරන්නේ. right. එතකොට මම මේ කියලා කිව්වේ මේ කොයිතරම් දුරට ප්‍රායෝගික ලෝකේ භාවිතා කළ හැකිද කියන එක. right. දැන් එතකොට ඔන්න අපි මධ්‍යස්ථ හේවුවා. එතකොට මේ තමයි අපේ මේ ගණිත පන්තියේ
මැදාගේ එතනින් උඩ ළමයි හොඳයි. පහළ ළමයින්ට තවත් මොකද කරන්න ඕන? ආයෙත් අපි ඒ අයව නැවත යට ඉගැන්වීම කරලා මෙතනින් උඩට ගේන්න උත්සාහ කරනවා. විවාහයකට යෑමට ප්‍රථම අඩු ගානේ මාස දෙකක්වත් ඉස්සරලා මේ විදිහ එකක් කරගත්තොත් පාසලක ප්‍රතිඵල ඉහළට ගන්න පුළුවන්. එහෙම නැතුව නිකම් ඔය ප්‍රතිඵල ඉහළ නංවන කියලා ගොළුව කෑන් ගෑගොත් ඒ වැඩේ සිද්ධ වෙන්නේ නැහැ. මෙවැනි ඒවායින් තමයි මෙවැනි විද්‍යාත්මක ක්‍රම වලින් තමයි ඒ විදිහක් කරන්න පුළුවන්. right ඊළඟට දැන් අපි සොයනවා මේක දෙක. අපිට අලුත් දෙයක් මධ්‍යස්ථ පිට කලින් අපි කරලා තියෙන වක්‍ර නැතුව කුඩා දත්ත සමූහයන් දත්ත 15 20 මධ්‍යස්ථ හොයලා තියෙනවා. අද විශාල වෙච්ච නිසා තමයි මේ සංඛ්‍යාත වර්ගයකට ඇවිල්ලා එයාගේ මධ්‍යස්ථ හොයන්න පහසු ක්‍රමයක් වශයෙන් අපි ගියා සමුච්චය සංඛ්‍යාත වක්‍රයට. හරි? දැන් අපි දෙවෙනි කතන්දරයට එනවා. මොකද්ද? පළමු චතුර්ථකය. පළමු චතුර්ථක ඒ හොයන්න කලින් චතුර්ථක ස්ථානය හොයනවා. කොහෙද මේ පළවෙනි චතුර්ථක තැන? කොහෙද මේ මධ්‍යස්ථයේ පිහිටි තැන? දැන් කොහෙද මේ පළමු චතුර්ථකයේ පිහිටි තැන? නැවත වතාවක් පුතේ 32මයි ගන්න. එකක් එකතු කරන්න ඕනේ නැහැ. මේක 30ට වැඩියාගේ 4ෙන් බෙදනවා. ඒ නිසා 8 වෙන අය ගන්න. ඉස්සර 4 8යි 8 වෙන අය ගන්න. කො 8 වෙන අය ගන්න. මෙන්න 8 වෙන අය ගන්න. 5යි 6යි 7යි 8යි මෙතන. ඔන්න 8 වෙන අය ගන්න. දැන් අපි ඒක දිගේ යනවා ප්‍රස්ථාර ස්පර්ශ කරා. මේ විදිහට. හරි? දැන් අපි ඒක දිගේ යනවා ප්‍රස්ථාරය ස්පර්ශ කරන්න මෙහෙම. ඔන්න අපි 8 වෙන අය ගන්න ප්‍රස්ථාරය මෙතන ස්පර්ශ කරනවා. දැන් අපි එනවා මේ පැත්තට මොකද්ද මේ පන්තියගේ? අයියාගේ. දත්තය මොකක්ද? අපිට පේනවා 18ක් විතර. දැන් මේ තමයි Q1. ක්වාටර් 1 එවත් පළමු චතුර්ථකය. දැන් මගේ 18 ආවට ඕගොල්ලෝ 18 දාන්න එපා. ඕගොල්ලෝ ප්‍රස්ථාර කරද්දී ඊට අනිවාර්යයෙන්ම මට වඩා. ඒ නිසා යාගේ අරගන්න. මම දැන් මේක කියනවා ඒ නිසා ඔන්න පළමු චතුර්ථකය එවත් Q1 සමානයි කීයද? 18. දැන් මේක ආවයින් පස්සේ මේ Q1 වලට වඩා පහළ ඉන්නේ ඊටම දුර්වල. එයාට ප්‍රතිකාර ඉගෙනුම් විශාල ප්‍රමාණයක් කරන්න. එයාට ප්‍රතිකාර ඉගෙනුම් කරන්න කලින් එයාට පුළුවන් මාතෘකා මොනවද කියලා ඒ වෙන් කරලා එයාත් එක්ක සාකච්ඡා කරලා එයාට ආයෙ පොඩි ටෙස්ට් කීපයක් තියලා හොයලා බලන්න ඕන මේ මුළු සිලබස් එකම උගන්වන්න බෑ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ටික. ඒගොල්ලන්ට S එකක් ගේන්න ගන්න කරන්න පුළුවන් දේවල් ටික. මොනවද කියන එක සොයලා බලලා ඒක වෙනම ගුරුවරයෙක් යටතේ ඒක බලලා ඒ ගුරුවරයා හරහා ඒගොල්ලන්ට වෙනම ප්‍රතිකාර ඉගෙනුම් එවත් අතිරේක පන්ති මාලාවක් ඉස්කෝලේ ඇතුලේ කරන්න වෙනවා මේගොල්ලන්ව තව මාස 3කින් O level පාස් කරවන්න ඕන. ප්‍රතිඵල ඉහළට ගේන්න ඕන. හරි? ඊළඟට අපි එනවා තුන්වන චතුර්ථකය. එතනත් අපි තුන්වන චතුර්ථක ස්ථානේ. තුන්වන චතුර්ථක ස්ථානේ කොහෙද මේ තුන්වන චතුර්ථකයේ තැන? අපි ගන්න 32 4ෙන් බෙදලා 3ෙන් වැඩි කරනවා. 4ෙන් බෙදුවාම 8යි 8 3ෙන් වැඩි කරපුවාම 24 වන අය ගන්න. ඔන්න 24 වෙනි අය ගන්න. බලමු දැන් මේ කොහෙද තියෙන්නේ කියලා ඉවරලා. 24 මෙන්න 20 මෙන්න 24. අපි එතන ඉඳලා යනවා තුන්වන චතුර්ථකය කොහෙටද වක්‍ර ස්පර්ශ කරන්නේ කියලා බලන්න. මේ විදියට. තුන්වන චතුර්ථකය කොතනද වක්‍රය ස්පර්ශ කරන්නේ? ඔන්න ඔතනදී දැන් අපි එනවා මොකද්ද මේ පන්තියගේ කියලා බලන්න. මේ විදියට. මෙන්න මෙතනයි හරියට මට පේන හැට 35ක් වගේ. මේ තමයි Q3. දැන් මගේ Q3 35ක් වුණයි කියලා ඔයාලගේ Q3 35ක් වෙන්නේ. ඔයාලා ප්‍රස්ථාර කරදාසිය මට වඩා නිවැරදි Q3 කෙනෙක් ඇවිල්ලා ඇති. ඒක අරගන්න. එම නිසා මෙන්න තුන්වන චතුර්ථකය. තුන්වන චතුර්ථකය යයිද 35. දැන් එතකොට මේ 35ට උඩ ඉන්න මේ දරුවෝ පිළිබඳව දැන්
ලොකුවට පාසල මහන්සි වෙනවා. ඒගොල්ලෝ අනිවාර්යෙන් ගණිතේ සමත් වෙලා ඉහළ ප්‍රතිඵල ගන්නයි. මේ කිව් එකට පහලින් ඉන්න මේ දරුවන් ගැන දැඩි අවධානය යොමු කළේ. දැන් අපි යනවා වැදගත් කතාවකට. මොකද්ද? අන්තස් චතුර්ථක පරාසය. හරි? මම මේ වවුවක් පොඩ්ඩක් තියාගන්න ඕන නිසා මෙන්න මේ පොඩ්ඩ මකලා දාන්න ඈ. මම එනවා අපේ හතරවෙනි දත්තේ. හතරවෙනි දත්තය අන්තස් චතුර්ථක පරාසය. මෙතන අපි හතර ඈ. අන්තස් චතුර්ථක පරාසය. දැන් ඔයාලට මතක වචනයක් තියෙනවා මොකද්ද? අන්තර් නිවාසීය මල්ල ක්‍රීඩා තරගය. එතකොට ඒ කියන්නේ නිවාස අතර. නිවාස අතර මෙතන චතුර්ථක අතර ප්‍රදේශය. චතුර්ථක අන්තස් කියන්නේ අතර. අන්තස් චතුර්ථක අතර පරාසය ප්‍රදේශය. එමන්නේ. මෙතනදී පුතේ Q2 එක චතුර්ථකයක් වශයෙන් මේ මධ්‍යස්ථය චතුර්ථකයක් වශයෙන් කරකන්න එහෙනම් මේ ලබා ගන්න කොහොමද? Q3 ඍණ Q1. අද Q3 35. එහෙනම් Q1 18. එතකොට 5න් 8 15න් 8 ගියාම 7යි. එතන දෙක තියෙන දෙකෙන් එකක් 1යි. අන්තස් චතුර්ථක පරාසය 17යි. මෙන්න මේක තමයි ඔය කියන්නේ. මෙන්න මේක. Q1 සහ Q3 අතර මේ ප්‍රදේශය 17යි. මෙන්න මේ ටික ප්‍රස්ථාරයේ මෙන්න මේ ටික තමයි අන්තස් චතුර්ථක පරාස ප්‍රදේශය. කවුද මේ ළමයි? මැත්ස් වල ඔව් මෙතන තමයි මැත්ස් වල දුර්වල අයට පස්සේ හම්බ වෙන හොඳින් ධාරණය කරපු ළමයි එන්න හොඳ ප්‍රතිඵල වලට යනවා. මේ ඉතා හොඳයි. දැන් මේ විශ්ලේෂණයේදී පාසලක නම් ඒ ගණිත ගුරුවරුන් දැඩි අවධානය යොමු කළ යුතු කණ්ඩායම තමයි මේ. මොකද මේගොල්ලන්ට ප්‍රතිකාර ඉගෙනුම් පැවැත්වුවට මේක විශාල මේ සියලු දෙනාම ගොඩ දාන්න බෑ. ඒක ෂුවර්. අපි සමස්ත පාසල දෙස බලා පාසලේ ප්‍රතිඵල ඉහළ නංවන්න මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න. එහෙම යොමු නොකරන ඉස්කෝලයක් නම් එහෙම යොමු නොකරන ගණිත ගුරු ඉන්න දෙයක් නම් ඒ ඇයිට ඉතින් දෙයයන් පිටියි. දැන් මේගොල්ලොන්ට ඉතා හොඳින් ඉගැන්වීමෙන් මේ කට්ටිය ඔක්කොම මෙතෙන්ට ගෙනිච්චයි. එතකොට තමයි පාසලේ A සහ B සාමාර්ථ වැඩි වෙන්නේ. පාසලක A සහ B සාමාර්ථ වැඩි කරන්න නම් අන්තස් චතුර්ථක පරාසයට උගන්වන්න. අපි AB වැඩි කරන්න ඉතින් ඉස්කෝලේ ඔක්කොම දාගෙන ඉන්නව වැඩක් වෙන්නේ නැහැ. හරි? අපි AB සාමාර්ථ වැඩි කරන්න නම් ඉස්කෝලේක අන්තස් චතුර්ථක පරාසයට උගන්වන්න. මේ අන්තස් චතුර්ථක පරාසය හැමදාම එකම කට්ටිය නෙමෙයි. සතියෙන් සතිය අලුත් අන්තස් චතුර්ථක පරාස හදනවා. ඒ කියන්නේ මේකෙන් උඩ යන කට්ටිය අතාරිනවා. මෙහෙන් මෙහාට වැටෙන කට්ටිය අලුත එකතු කරගන්න. පාසලක S ප්‍රමාණය වැඩි කරන්න ඕන නම් මොකද වෙන්නේ? පළමු චතුර්ථකෙන්ට පහලින් ඉන්න අයට ඕගාලා උගන්වන්න. මොන කොහොමද මෙතනින් S එකකට දාන්න. එතන S ප්‍රමාණය වැඩි කිරීමට මේ අයට ප්‍රතිකාර නේදුම් දෙන්න ඕන. AB ප්‍රමාණය වැඩි කරලා ඉස්කෝලේ ක්වොලිටි එක ගේන්න ඉස්සරහට. මේ අයට ඉගැන්වීම ළමයින්ගේ අනාගතයට ගුණදායකයි. මේ අයට ඉගැන්වීම පාසලේ බැබලීමට ගුණදායකයි. ඒතර හරි හමන් දෙයක් නම් මේ දෙකම කරලා පාසලත් ගොඩ දාලා ළමයින්ට ගොඩ දාන්න. right. ඒතර ඔහොම තමයි අපි මේ අද මේ කරපු මේ පාඩමේ අපි සංඛ්‍යානය කොහොමද ප්‍රායෝගිකව අපේ අවශ්‍යතාවලට යොදාගන්න. මම මේ දැන් කතා කළේ ගාමන්ට් ෆැක්ටරියක් ගැනවත් ආයතනයක් ගැනවත් ගොවිපලක් ගැනවත් කෘෂිකාර්මාන්තය ගැනවත් නෙමෙයි. අපි බොහොම සමීප මාතෘකාවක් මෙතන ගත්තේ ළමයින්ගේ ගණිත විෂය පිළිබඳ ප්‍රවණතාවයට. මේ ගාන හැදුවේ. හරි? එතකොට ඔන්න ඔහොමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. දැන් මේ ටික ඔක්කොම කරලා තව පොඩි ප්‍රැක්ටිස් එකක් සඳහා අපි බලමු 15යි 4 අභ්‍යාසෙ පළවෙනි ගාන. හරි? 15යි 4 අභ්‍යාසෙ පළවෙනි ගාන. මේ ඔක්කොම කරලා සියල්ලම කරලා 15යි 4 අභ්‍යාසෙ පළවෙනි ගාන. ඒ තුරු කරන ගණන් සියල්ලම
අදම ගෙදර වැඩ වලින් අවසන් කළ යුතුයි. මම මේ පාඩම් වලදී මම හෝම්වර්ක් වැඩිපුර ඊළඟ පාඩමට පෙර හදන්නේ නැහැ. මොකද මේවා ඉතා පහසු දේවල් හරියට අධ්‍යයනය කරපුවා. මේ වැඩ ටික ඉතා පහසු දේවල් හරියට අධ්‍යයනය කරපුවා. පහළවයි 4 අභ්‍යාසයේ පළවෙනි ගාන. ඔන්න මම 15යි 4ක් ලිව්වා. ඔන්න පළවෙනි ගාන. දැන් මේ ඔයාලා අච්චුපත දිග අරගත්තම පේනවා. තිරස් වගුවක් තියෙන්නේ. මම සිරස් කරලයි මේක පටන් ගන්න. තිරස් වගුවක් තියෙන්නේ. මම සිරස් කරලයි මේක පටන් ගන්න. හරි? එතකොට දැන් බලන්න. කාර්යාලයක සේවකයන් 2015 වර්ෂයේදී ලබාගත් නිවාඩු පිළිබඳ තොරතුරු පහත දැක්වේ. මෙන්න කාර්යාලයක සේවකයෝ ලබාගත් නිවාඩු පිළිබඳ තොරතුරු තමයි මේ තියෙන්නේ. මෙන්න නිවාඩු ගත්ත දින ගණන I වලින්. ඊළඟට මෙන්න සේවකයෝ ගණන F වලින්. බිංදුව 7 දින 4 දක්වා නිවාඩු ගත්ත සේවකයෝ 10යි. හරි? ඊළඟට 4 නිවාඩු ගත්ත සේවකයෝ 18. ඊළඟට 8 නිවාඩු ගත්ත සේවකයෝ 11යි. ඊළඟට 12 නිවාඩු ගත්ත සේවකයෝ 8යි. ඊළඟට 16 නිවාඩු ගත්ත සේවකයෝ 5යි. ඊළඟට 4 නිවාඩු ගත්ත සේවකයෝ 4යි. බලමු අපි සිග්මා F ගන්න එක හොඳයි. මොකද ඊට පස්සේ CF වගුවේ යටමත් වෙන්නේ ඔය උත්තරේම. මේ බලන්න 0.8යි 8යි 1යි 9යි 9යි 17යි 5යි 22යි 4යි 26යි. දෙකක් ඉතුරුයි 3යි 4යි 5යි 56යි. ආයෙ බලමු අපි ටික එකතු කරලා 10යි 18යි 28යි 38යි 1යි 39යි 40යි 47යි 47යි 5යි 52යි 52යි 4යි 56යි. මෙන්න CF සමුච්චිත සංඛ්‍යාත. මේකේ 10යි. ඒ 10යි මේ 18යි 28යි sorry 28යි මේ 11යි 28යි 10යි 38යි 39යි 39යි 8යි 47යි 47යි 5යි 52යි 52යි 4යි 56යි. දැන් අපේ XY කණ්ඩාංක දෙක මේ හරි මම ආපහු කණ්ඩාංක ලියන්නේ නැහැ. දැන් අපිට තියෙන පළවෙනිම දේ තමයි මොකද? ඉහත තොරතුරු වල සමුච්චිත සංඛ්‍යාත වගුව ගොඩනගා ගන්න. නැවතත් ප්‍රස්ථාර කඩදාසියක් අරගෙන අපි එනවා මේ y අක්ෂයට. මෙන්න y අක්ෂය. ඔන්න අපේ x අක්ෂය තමයි පන්ති ප්‍රාන්තරවල ඉහළ සීම. ඉහළ මං I ඉහළ කියන්නේ. මේ තමයි CF සමුච්චිත සංඛ්‍යාත. දැන් සමුච්චය සංඛ්‍යාතේ 56ක් ඕන. අපි කොහොමද ඒක ගන්න? 56යි නම් අපි මෙහෙම ගමු. පහ ගත්තොත් හරිනේ. එහෙම ගමු. දෙක බිංදුවයි 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි 45යි 50යි 55යි 60ටම ගන්න 60යි 5 10 15 20 25 30
35 40 45 50 55 60 56ක් එපායි 56ක් පුර මේ පැත්තේ 24යි එහෙමනම් අපි 24 ගමු කොහමද ඔයාලගේ හැටියට 5 10 15ම ගත්ත හැකි හරි එහෙම නැත්නම් 4 4 අරන් ගන්න 4 4 එක්කවා දශම කොටු 8 8 අරගන්න 4 8 12 ඒකම ලේසිම දශම කොටු 4ක් අරගෙන 7යි තව 4ක් ගියාම 8යි තව 4ක් ගියාම 12යි තව 4ක් ගියාම 16යි තව 4ක් ගියාම 20යි තව 4ක් ගියාම 27යි ඒ පැත්ත එච්චර දුර යන්නේ නැහැ ප්‍රස්තාර කොහෙත් පිරෙන්නේ නැහැ ඒ පැත්ත දැන් පළවෙනි ලක්ෂය 4 10යි අයි පැත්ත 4යි මේක 10යි පන්නෝත පළවෙනි ලක්ෂය ඊළඟ ලක්ෂය 8 28 මෙතන මේ ප්‍රස්තාරයක් නිසා මාත් එක්ක මේ වැඩේ හිමින් කරන්න ඕන මේ ප්‍රස්තාර දෙක තුන පුරුදු වෙන්න පන්තියේ ඉන්නේ පන්තිය මම කරන්නේ කොහොම ලක්ෂ තියන්න ඕන අටේ විතර තියන්න අන්න ඒ වගේ කරගෙන යන්න ඕන ප්‍රස්තාර කොටසක් මේ ක්‍රමයට කරන්නේ කමාරු නමුත් අපි දැන් මේක කරනවා හරි දැන් මේක අවබෝධ කරගන්න තියෙනවා ඊළඟ 12 39 මෙන්න 12 මෙන්න 39 ඊළඟට 16 47 මෙන්න 16 මෙන්න 45 46 47 ඊළඟට 20 52 52 මෙතන ඊළඟට 24 56 අපේ වක්‍රය ඇදවුණා වගේ පොඩ්ඩක් මෙහෙන් ගියා වැඩි අපේ වක්‍රය දැන් ඒ වගේ සුමට වෙන්නේ අපිට අවන කරන්නේ සුමට වක්‍රය ලස්සනට අඳ ගන්නවා පළවෙනි පාර මෙන්න මෙහෙම තමයි මේ වක්‍රය මේකත් බිඳුවට යා කරලා මොකද මෙතන අපි අකුල වල නැහැ අක්ෂය හැමදාම මේ සමුච්චය සංඛ්‍යාත වක්‍ර ලැබෙන්නේ ඔය ෂේප් එකට. ඒක S අකුරක ෂේප් එක නේ. ඔය ෂේප් එක ලැබෙන්නේ. ඔන්න දැන් අපි පළවෙනි කොටස අවසానයි. පළවෙනි කොටස ඉහෙට තොරතුරු වල සමුච්චය සංඛ්‍යාත වගුව ගොඩනගන්න. එහෙනම් දරුවනේ මෙතෙන්ට එක දාන්න. මේ මෙතෙන්ට සමුච්චය සංඛ්‍යාත වගුව ගොඩනගන්න ඕනේ. මේ දෙක එම වගුව ඇසුරෙන් ප්‍රස්ථාරය අඳින්න මේ දෙක. දැන් තුන්වෙනි එක. මොකද අපේ තුන්වෙනි එකෙන් අහන්නේ? සමුච්චිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් ඒ සේවකයන්ගේ නිවාඩු වල මධ්‍යස්ථාගය. එහෙනම් 3A. 3A සේවකයන්ගේ නිවාඩු වල මධ්‍යස්ථාගය. 3A සේවකයන්ගේ නිවාඩු වල මධ්‍යස්ථාගය. ඔව් මධ්‍යස්ථ හොයන්නේ කොහමද? ඉතින් මධ්‍යස්ථ ස්ථානේ. වැඩි වෙලා ගන්න නැතුව මධ්‍යස්ථ ස්ථානේ 56යි දෙකෙන් බෙදුවා 28 වන අය ගන්න. ඔන්න 28 වෙනි අය ගන්නට අපි යනවා. මෙන්න 28 වෙනි අය ගන්න. මෙතන තියෙනවා මෙන්න 28 මෙතනයි 28 අපේ ලක්ෂයක්මයි එන්නේ කලින් ගත්ත ලක්ෂයකට අදාළවමයි එන්නේ ඒ නිසා බොහොම කෙලින් උත්තරයක් එහෙම ආව
28 වෙනි එක්කෙනා ඉන්නේ මෙතනදී ඔන්න බලන්න. ඊට අදාළ ආය ගණන පන්ති ප්‍රාන්තරයේ දින ගණන 8යි. එහෙනම් ඔන්න අපි මධ්‍යස්ථය ලියනවා. එම නිසා මධ්‍යස්ථය එවත් Q2 8යි. ඒ කියන්නේ මේ ආයතනයේ සේවකයෝ අතර මැද ආගයක් නිවාඩු ගත්ත සේවකයෝ දවස් 8 බැගින් නිවාඩු ගන්නවා. 8 වඩා වැඩියෙන් නිවාඩුව. 8ට අඩුවෙන් නිවාඩුව. මධ්‍ය ආගයට මධ්‍යස්ථාන. දැන් අහනවා මොකද? සේවකයින්ගේ නිවාඩු වල අන්තස් චතුර්ථක පරාසය සොයන. සේවකයින්ගේ නිවාඩු වල අන්තස් චතුර්ථක පරාසය සොයන. හරි? අන්තස් චතුර්ථක පරාසය නිකන් හොයන්න බෑ. ලොකු වැඩ කොටසක්. මොකක්ද? පළමු චතුර්ථක ස්ථානේ 56 4ෙන් බෙදෙනවා. 4 වරක් 1යි 16ට 4 වරක් කළා 14 වෙන අය ගන්න. දැන් සොයනවා අපි 14 වෙනි අය ගන්න. ඔව් 14 වෙනි අය ගන්න මෙතන තියෙනවා. අන්න ඊට අදාළ මෙහෙම. මෙන්න මෙහෙම. සහ මෙහෙම. දැන් ඔන්නවතයි මේ වක්‍ර සුමට වෙනකොට සුමට නොවුනොත් කචල්ලා හරියට කැපෙන තැන බලලා මෙතෙන්ට යන්න. එතකොට අපිට ඒක 5යි කියලා හැම ගන්න පුළුවන්. Q1 5 4යි 1යි 5. එම නිසා ඔන්න අපි කියමු එම නිසා පළමු චතුර්ථකය Q1 5යි. ඒ කියන්නේ නිවාඩු 5ක් ගත්ත අයට වඩා අඩු අය බොහොම අඩුවෙන් නිවාඩු අරන් තියෙනවා. මොනවා හරි ටැග් එකක් දෙනවා නම් මේ අයට තමයි දෙන්නේ. නිවාඩු වැඩියෙන් ගත්තට ටැග් දෙන්නේ නැහැ. අපි දැන් අර ඉස්කෝලේ පන්ති ළමයි නම් අර කොට තමයි හොඳ බය. මෙතනදී නම් මේ නිවාඩු නොගෙන ඉන්න පුත් තමයි හොඳ මේ උකි. හරි? දිරිගැන්වීමේ දෙයක් දෙනවා මේ කට්ටිය. මෙතනින් උඩට කියන්න නිවාඩු ගන්න එපයි කියන. වෙනම කතා කරනවා. මධ්‍යස්ථයේ උඩයි. ඊළඟ අපි හොයනවා තුන්වන චතුර්ථකය. එතකොට තුන්වන චතුර්ථක ස්ථානය. තුන්වන චතුර්ථක ස්ථානය 56 4ෙන් බෙදුවා වැඩි කළා 3. 4ෙන් බෙදුවම 4ක් 1 4යි 16 4ක් 4යි කලුත් ගත්ත උත්තරේ 3 වරක් 4 12යි 3 වරක් 1 3යි 1යි 4යි 42 වෙන අය ගන්න 42 යමුබාන් 42කට මෙතෙන් 42 මෙතෙන්ට 41යි 42 42 වන අය ගන්න මෙතනින් පල්ලහැට එනවා 14ක් වගේ Q3 ඔන්න Q3 තුන්වන චතුර්ථකය 14 එම නිසා තුන්වන චතුර්ථකය Q3 14 කොට 14 පුරා වැඩියෙන් නිවාඩු ගත්ත අය හොඳ නැති අය මේ තමයි අන්තස් චතුර්ථක පරාසය මේ ඇයට හොඳට කතා කරලා සලකුවා මෙහාට දා ගන්න පුළුවන් මේගොල්ලෝ එතකොට මේ ආයතනයේ ඵලදායීතාව ඉහළ යනවා දැන් එම නිසා දැන් ඔන්න අන්තස් චතුර්ථක පරාසය අන්තස් චතුර්ථක පරාසය කොහොමද යන්නේ Q3 ඍණ Q1 Q3 ඍණ Q1 Q3 14යි Q1 8යි 14න් 8ක් ගියාම 6යි ඔන්න ඔහොමයි වැඩේ සිද්ධ වෙන්නේ එතකොට අපි දැන් මේකත් මකලා
මේ අභ්‍යාස 15/4 අභ්‍යාසයේ අවසාන ගාන වෙනවා. ඒකේ චූටි වැඩක් තියලා කරන්න. කලින් පාඩමේදී කරපු වැඩ ටක් ගාලා මතක් වෙයි. ඒ චූටි වැඩෙත් කරගෙන අපි ඒකේ උත්තර ටික සොයමු. මේක දිහා ලොකු ගාන. සොයලා අපි යමු 15/3 අභ්‍යාසයට ඊළඟට. 15/3 අභ්‍යාසයේ තියෙන්නේ කුඩා දත්ත සමූහයක මෙම අර්ථකථනයන් ලබා ගන්න හැටි. වගුවක් නැතුව. ඒ කියන්නේ සමුච්චය සංඛ්‍යාත වක්‍ර නොයන කුඩා දත්ත සමූහයක මධ්‍යස්ථයක් පරම චතුර්ථකයක් තුන්වෙනි චතුර්ථකයක් ලබාගෙන ඒ ඇසුරෙන් කුඩා දත්ත සමූහයක අන්තස් චතුර්ථක පරාසය සෙවීම ෆස්ට් පේපර් එකේ ගානක් එනවා. හරි ඉතාල වැදගත් පාඩමක් කරන්නේ. මේ පාඩම් සෙට් එක මොන පාඩම් සෙට් එකද? 10 පන්තියේ මම එදා කලින් දවසෙත් මතක් කරපු 10 පන්තියේ 11 වෙනි පාඩම දත්ත නිරූපණයක්. හොඳට මතක තියාගන්න. 10 පන්තියේ 11 වෙනි පාඩම දත්ත නිරූපණය. ඊළඟට 10 පන්තියේ 26 වෙනි පාඩම සංඛ්‍යාත ව්‍යාප්ති. ඊළඟට මේ 11 පන්තියේ මේ පාඩම අපි දැන් මේ කතා කරමින් යන පාඩම 15 වෙනි පාඩම දත්ත නිරූපණය හා අර්ථකථන. මේ පාඩම් තුන කරපුවාම ලැබෙන ප්‍රතිඵල මම කියන්න. ෆස්ට් පේපර් එකේ කෙටි ප්‍රශ්න කොටසේ ගාණක් ලැබෙනවා. ලකුණු කීයයිද? 2යි. තව ගාණක් ලැබුණොත් ලකුණු 4යි. ෆස්ට් පේපර් එකේදී කොටසේ අනිවාර්යයි 4 වෙනි හෝ 5 වෙනි ගාණ. ලකුණු 10යි. 10යි 2යි 12යි නැත්නම් 10යි 4යි 14යි. සෙකන්ඩ් පේපර් එකේ අනිවාර්යයි ගාණ ලකුණු 10යි. එතකොට සෙකන්ඩ් පේපර් එකේ 10යි, ෆස්ට් පේපර් එකේ B එකේ 10යි 20යි. ෆස්ට් පේපර් එකේ පළවෙනි කොටසෙන් ලකුණු 2ක් ආවොත් 22යි. අවමය 22යි, උපරිමය 24යි. කීයද මේ 200? ඒ කියන්නේ 100ෙන් නම් අනිවාර්යෙන් ලකුණු 11ක් හෝ 12ක් ලැබෙන කොටස. ලකුණු 11ක් ගන්නවයි කියන්නේ S එක දෙන්නේ අපි දන්නවා 26න් 27. හරියටම S එකෙන් භාගයක් වගේ ප්‍රමාණය. ඒ නිසා මතක තියාගන්න අද මේ අපි සාකච්ඡා කරමු මේ පාඩම අර 10 පාඩම් දෙකක් ඉතා වැදගත් වූ පාඩම්. දැන් අපි එනවා 5 වෙනි ගාන කරන්න. මේ අභ්‍යාසයේ අවසාන ගාන. right? මේ අභ්‍යාසයේ අවසාන ගාන 5 වෙනි ගාන නිවාස 100කින් යුත් නිවාස යෝජනා ක්‍රමයක. එක් නිවාසයක් විසින් එක්තරා මාසයකදී පරිහරණය කළ ජල ඒකක ගණන ඇසුරෙන් පහත වගුව පිළියෙල කර ඇත. මෙන්න අපි මේ කතා කරන්න යන්නේ අපි මේ කතා කරන්න යන්නේ පුතේ පුනරීක්ෂණයේ මිශ්‍ර අභ්‍යාසවල 5 වෙනි 2 වෙනි ගාන. ඒ වගේ මිශ්‍ර අභ්‍යාස 15/4 නෙවෙයි 15 මිශ්‍ර අභ්‍යාස. දාසවල 3 වෙනි ගාන. ඔන්න ජල ඒකක ගන්න. පන්ති ප්‍රාන්තර මේ පැත්තේ නිවාස. නිවාසයේ දැන් ඔන්න බලන්න 2029 අතර ඒකක පාවිච්චි කළා ගෙවල් දෙකක් 39 අන්න මේ ගානේ 29ක් මෙතෙන් 20 සහ ඊට වැඩි 29 හා ඊට අඩු මෙතන 30 සහ ඊට වැඩි 39 හා ඊට අඩු එවැනි ගෙවල් 8යි 40 49 ගෙවල් 35යි 50 59 ගෙවල් 40යි ඊට පස්සේ 60 69 ගෙවල්
10. ඊළඟට 70 79 ගෙවල් 5. සිග්මා F 100යි. ආයෙ එකතු කරන්න දෙයක් නැහැ. නමුත් මම දැන් එකතු කරලා බලන්නේ ඔයාලත් එකතු කරලා බලන්නේ විභාගෙදී කොහේ හරි වැරද්දක් වෙලාද වගුව ලියනකොට කියලා. මේ එකතුව 100ක් ආවම වැඩේ ගොඩ. 8යි 2යි 10යි. 35යි 10යි 45යි 55යි 65යි 75යි 85යි මේ 10යි 95යි 5යි 100. පළවෙනියෙන් කියනවා අපිට මෙම තොරතුරු ඇසුරෙන් ජාල රේඛය හා සංඛ්‍යාත බහුවස්ත්‍රය. ජාල රේඛයක් ඇඳ සංඛ්‍යාත බහුවස්ත්‍රයකුත් අඳින්න කිව්වම ආයේ කෙලින්ම ජාල රේඛය ඇසුරෙන් තමයි සංඛ්‍යාත බහුවස්ත්‍රය. ජාල රේඛයක් නොයන සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින්න කිව්වොත් පන්ති ප්‍රාන්තක මධ්‍යය ගන්න. කිසිම දෙයක් කරන්න බෑ මේ 29 ඉඳන් තියෙන ગેප් එක තියෙන නිසා. එහෙනම් මුලින්ම කරන්නේ මායිම් සහිත පන්ති ප්‍රාන්ත. මායිම් සහිත අයිදා ගන්නවා. ඕකෙන් තමයි ජාල රේඛය අඳින්නේ. දැන් මායිමට යන්නේ කොහොමද? මෙතනින් 0.5ක් රිවර්ස් කරලා 19යි 0.5 29යි 0.5 29යි 0.5 මෙතනින් 5ක් මෙහාට මෙතනින් 5ක් මෙහාට 39යි 0.5 39යි 0.5 49යි 0.5 49යි 0.5 59යි 0.5 59යි 0.5 69යි 0.5 69යි 0.5 79යි 0.5 ඔන්න ඔබ තමයි අපි මායිම් සහිත පන්ති ප්‍රාන්ත. දැන් අපි ඔන්න ජාල රේඛය අඳින්න හදනවා මේ පැත්තට I. මතකයිනේ පන්ති ප්‍රාන්ත. පන්ති ප්‍රාන්ත වල ඉහළ සීමා හැම නෙමෙයි. මේ අඳින්න ජාල රේඛය හරි මේ පැත්තට I. ඒ පැත්තට I. මේ පැත්තට සංඛ්‍යා. F. කොහොමද වෙන්නේ? IF කියලා දාන්න එපා. මේ පැත්තේ ජල ඒකක. IF කියලා දාන්න ලියන්න. ජල ඒකක. මේ පැත්තේ නිවාස. IF කියලා ලියලා ඒ වෙලාව වැටෙන්න තියනවා. ඒ කතන්දර ටික ලියන්න නැතුව විභාගෙ නිකන් IF කියලා දාලා එන්න එපා. තමසලට නම් බලා ගන්නවා වගේ. හරි? දැන් I පැත්තේ 19.5න් ආවොත් එහෙම පිටිපස්සට කෙරෙන්නේ 9.5. තේරුණාද? 9.5. බරද? 10.5 11.5 12.5 13.5 14.5 15.5 16.5 17.5 18.5 10ක් ගියාම මෙන්න 9.5 මෙන්න 19.5 මෙන්න 29යි. දැන් මේ එකක් මේ ඒකක එකක් 10යි. 29.5 මෙන්න 39.5 මෙන්න 49.5 අපිට 79.5 හරියටම යන්න ඕන. අපි අනිවාර්යෙන් ජාල රේඛයන්දී එක ඒකකයක් පිටිපස්සට මෙතන ඒකකයක් කියන්නේ 10ක් නේ. එක ඒකකයක් පිටිපස්සට එනවා. හරි? එහෙනම් ඔන්න බලන්න. 49.5 ඊට පස්සේ 59.5 69.5 එකක් වැඩියෙන් 89.5 මේ 59.5 මේ 79.5 මේ 79.5 මේ 89.5 පොළොව තමයි. හැබැයි මෙතනදී මේක 10ක් නැහැ. මේක අකුල්ලා දාන්න. අකුල්ලා නැහැ ලං කරලා ගන්න අපෝ අපිට ඊට පස්සේ නැත්තම් මේ බින්.
දැන් නිවාස ගණන 40ක් තියෙනවා. එහෙනම් 5යි 10යි 15යි 20යි 25යි 30යි 35යි 40යි. 5 10 15 20 25 30 35 40. පළවෙනි ජාල රේඛය 19 සෝපා 29 සෝපා 2යි. 2යි කියන්නේ මේ වගේ ප්‍රමාණයනේ. මේක මත දෙක මේ බිඳුව පහ අතර මත 2.5 මේ දෙක. ඔන්න 19 සෝපා 29යි දසම. 29 සෝපා 39 සෝපා 8යි. දැන් මේ වගු අවශ්‍ය නැහැ අපිට. මායිම් ඇති මොකද මේ ගැප් තියන් අඳින්න බෑ. මායිම් ඇති කරගත්ත වගුවයි අවශ්‍යයි. හරි? 29 සෝපා 39 සෝපා 8යි. 8 කියන්නේ මෙතන. ඔන්න 8. 39 සෝපා 49 සෝපා 35යි. මේක තමයි මාතය. ජාල රේඛයක් අඳිත්ති පුතේ ඉහළ මේක තමයි මාතය. මේ උඩටම අතට මේ වගේ වර්ගඵලයනේ. මේවා අද ඔක්කොම පන්ති සමානයි. ඒ නිසා උස වැඩි වෙන එක තමයි මාතය. ජාල රේඛයක් තුලින් මාතය ටක් ගාලා ගන්න පුළුවන්. වර්ගඵලය වැඩිම ජාල රේඛය තමයි මාතය. ඊට මෙතනදී නම් ඔක්කොගේම පල්ලවල් එක එකනේ යන්නේ. 10 10 කියන්නේ එක එක කේනේ. ඒ නිසා උස වැඩි මේක තමයි මාතය. ඊළඟට 49 සෝපා 59 සහ ඒක තමයි මාතය. ඒක 40ක්. මෙන්න මාත. එහෙනම් මාත පන්තිය තමයි මොකද්ද? 49 සෝපා 59 සෝපා. මේ තමයි මාත පන්තිය. ඒ සීමා සහිත මාත පන්තිය සීමා මායිම් සහිත මාත පන්තිය මායිම් නැතුව මාත පන්තිය 50යි 59යි. તો ජාල රේඛයකින් මාතේ සොයන්න පුළුවන් හරි පහසු. ඊළඟ 59 සෝපා 69 සෝපා 10යි. මෙතන. ඊට පස්සේ 69 සෝපා 79 සෝපා 5යි. ඔන්න ජාල රේඛය. දැන් සංඛ්‍යාත බහුවාස්ත. මේකේ මධ්‍ය ලක්ෂය මෙතන ගන්න. මේකෙත් මධ්‍ය ලක්ෂය ගන්න. මේකෙත් මධ්‍ය ලක්ෂය ගන්න. මේකෙත් මධ්‍ය ලක්ෂය ගන්න. මේකෙත් මධ්‍ය ලක්ෂය ගන්නවා. මේකෙත් මධ්‍ය ලක්ෂය ගන්නවා. මෙතන මධ්‍ය ලක්ෂයක් ගන්නවා. මෙතන මධ්‍ය ලක්ෂයක් ගන්නවා. දැන් මේවා යා වෙනවා මේක. ඔන්න මෙහෙම තමයි අපිට ලැබෙන්නේ සංඛ්‍යාත බහුවාස්තය. දෙක සමුච්චිත සංඛ්‍යාත වගුවක් ගොඩනගා ගන්න. මේ අංක 1. මේක අංක 1. මේක අංක 1. සමුච්චිත සංඛ්‍යාත වගුව CF දෙකට එකතු කරගන්න. ඔන්න 2. CF සමුච්චිත සංඛ්‍යාතය. සමුච්චිත සංඛ්‍යාතය. හරි. එතකොට දැන් මෙතන නම් 2යි. 2යි 8යි 10යි. 10යි 35යි 45යි. 45යි 40යි 85යි. 85යි 10යි 95යි. 95යි 5යි 100. මේවාට මේ දෙන්න සෙට් වෙලා එන සමානව. අඳින්නට කියනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක්. ප්‍රස්ථාර පොලයක් අරන් අඳනනම් තමයි හොත්. හැබැයි ප්‍රස්ථාර පොලයක් නැතුව දා වශයෙන් අඳක් කමකුත් නැහැ. දැන් දෙකක්ම ප්‍රස්ථාර පොල ඇඳන් ඔන්න අපි ජාල රේඛයයි සංඛ්‍යාත බහුවස්ත්‍රයයි මැපුවා. මකලා දැන් අපි සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අඳින්න යනවා. එතකොට පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමා මෙතෙන්ට x අක්ෂය පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමා මේ බලන්න. මෙන්න x අක්ෂය. x අක්ෂය පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමා. මෙහෙම. පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමා.
I කියලා දානවා පන්ති ප්‍රාන්තරනේ. y අක්ෂය සමුච්චිත සංඛ්‍යාතය. y අක්ෂය සමුච්චිත සංඛ්‍යාතය. y අක්ෂය සමුච්චිත සංඛ්‍යාතය. දැන් CF සමුච්චිත සංඛ්‍යාතය y අක්ෂය. දැන් මෙන්න මේ දෙක තමයි අපේ පන්ති ප්‍රාන්තරවල ඉහළ සීමා සහ සමුච්චිත සංඛ්‍යාත. 29 2 39 10 49 45 59 85 69 95 79 100 ඔය තමයි පටිපාටිගත යුගල. දැන් කොහොමද මේ වෙලාවේ පන්ති ප්‍රාන්තවල ඉහළ සීමා මේකෙන් sorry මේකෙන් ගන්න නෑ. මට වැරදුනා. පන්ති ප්‍රාන්තවල මායි මේවා ගැප් තියෙනවානේ. මායි වල ඉහළ සීමා. මෙතන මේකෙන් ගන්න. මොන අපි වරද්ද ගන්න දැක්කනේ. එතකොට මෙතන 29යි දශම 5. 39යි දශම 5. 49යි දශම 5. 59යි දශම 5. 69යි දශම 5. 79යි දශම 5. එහෙමයි තියෙන්නේ. එහෙනම් අපි දැන් මේක ක්‍රමාංක කරන්නේ මෙන්න මේවා කරන්නේ. 10 10. ඉතින් පුතේ මෙහෙම මේක බිඳුවනේ. ඇකුළුවා. ඔන්න පටන් ගන්න කාගෙන්ද 29යි දශම 5. 10ක් ගියා අපේ ප්‍රස්ථාන කරන්නේ 10ක් යන්නකො. හරි? මේ 1 10ක් අකුල දාන්නකො. මෙතන 1 10 පරිදි 39යි දශම 5. දැන් මේ දශම 5 වෙනි අකුරු ගන්න එපා. ඔයාලා අගයක් අරගෙන ගන්නට. 30ක් යන්න එපා. පළවෙනි කොටුවට අකුල වන්න දෙවෙනි කොටුව මම මාක් කරලා 29.5 ඉවරට තිස්ස. අකුලක් පස්ස ඕනකම් මාක් කරගෙන දෙන්න. 49යි දශම 5. 59යි දශම 5. 69යි දශම 5. 79යි දශම 5. CF පැත්තේ 100ක් යනවා නිසා 10 20 30 40. 10 20 100කට 100ක් යන්න බෑ. 30 40 50 60 70 80 90 100. දැන් පළවෙනි ලක්ෂය 29.5 2. දෙකයි කියන්නේ මේ වගේ මෙන්න මෙතන 39.5 10 මෙතන 49.5 45 ඊළඟට 59.5 85 69.5 95 79.5 100 ප්‍රස්ථාරේ නෝ මෙහෙම දැන් මේක හොයන්න තියෙන්නේ මධ්‍යස්ථ හොයන්න කියලා නෑනේ අන්තස් චතුර්ථක පරාසය අපි ඉතින් ඔන්න ඔය මධ්‍යස්ථයත් හොයලා දාමු ඔන්න එහෙනම් අපි අන්තස් චතුර්ථක පරාසය හොයන්න කලින් ආයිකොටි මේකේ මධ්‍යස්ථය ඕනේ නැහැ හරි අපි අවසාන කොටස අංක 4 අපිට ඕන අන්තස් චතුර්ථක හැබැයි අපිට මුලින්ම ඕන මොකද පළමු චතුර්ථකේ චතුර්ථක ස්ථානේ 100 බෙදනවා 2 100 බෙදනවා 4 25 වන ස්ථානේ නැත අය ගන්න 25 වන ස්ථානට අපි දැන් යන්න මෙන්න 25 වන ස්ථාන
මේ බලන්න කඩේරක් ගියත් කමනවා මන් දන්නේ ගිරක්ම ගහනවා. හරියට අඳින්න ඕන. මෙන්න ස්පර්ශ වන වක්‍රය මෙන්න අපේ ආගේ. මේ තමයි කිව්වේ. හරිනද වගේ. එහෙනම් පහක් කියන්නේ කීයද? 39 40.5 41.5 42.5 43.5 එම නිසා පළමු චතුර්ථකයේ හෙවත් Q1 44.5 45යි කියලා ඉවත් කමක් නැහැ දලාගිය. හරි. ඊළඟට මෙන්න අපි අර ගන්නවා තුන්වන චතුර්ථක ස්ථානය. තුන්වන චතුර්ථක ස්ථානය 104න් බෙදලා 3ෙන් වැඩි කරනවා. 25යි 25 වරක් 3 75 වන ස්ථානය නැත්තම් අය ගණන. දැන් ඕන අපි එනවා 75ට. මෙන්න 75. දැන් අපි 75 දිගේ වක්‍රය ස්පර්ශ කරනවා. 75 දිගේ ඇවිල්ලා මෙහෙම වක්‍රය ස්පර්ශ කරලා පන්ති ප්‍රාන්තර වලට ආවෙනවා මෙහෙම. ඔන්න පන්ති ප්‍රාන්තරාගේ මට පේන්නේ 7ක් විතර ගියාම ඒ කියන්නේ 49.5 ඉඳලා 50.5 51.5 52.5 53.5 56.5 එම නිසා තුන්වන චතුර්ථකය Q3 56.5. දැන් අපි අන්තස් චතුර්ථක පරාසය මම මෙහෙම ලියනවා. පරා Q3 ඍණ Q1 අන්තස් චතුර්ථක පරාසය 56.5 අඩු කරනවා 44.5. 5න් 5 බිඳුවයි 6න් 4 2යි 5න් 4 ගියාම 1යි 12.0 දශම කපලා දානවා බිඳුව නිසා 12ක් තමයි අන්තස් චතුර්ථක පරාසය. සාමාන්‍යයෙන් අන්තස් චතුර්ථක පරාසයේ ඉන්නේ ජල ඒකක මැදාගේ පාවිච්චි කරපු අය. එහෙම අය 12 දෙනෙක් තමයි ඉන්නේ මේ කණ්ඩායමේ. එහෙම අය 12 දෙනෙක් ඉන්නේ නැද වැඩිම ජල පරිභෝජනය මේ කට්ටිය. ලොකු බිලක් ගෙවන අය. මේ කට්ටිය තමයි අඩු බිලක් ගෙවන අය. හරි මේ තමයි මධ්‍යස්ථ බිල ගෙවන අය. මේ 100 දෙනා අතරින් 12 දෙනෙක් එහෙමයි. right එහෙනම් ඔන්න අපි දැන් මේ ටික මකලා අපි දැන් එනවා කුඩා සංඛ්‍යා පැතිරීම් වල මධ්‍යස්ථයයි පළමු චතුර්ථකයයි තුන්වන චතුර්ථකයයි සොයලා එම කුඩා සංඛ්‍යා ව්‍යාප්තියවත් කුඩා සංඛ්‍යා පැතිරීම් වල අන්තස් චතුර්ථක පරාසය සොයන්න. ඒ සඳහා මම මුලින්ම අපේ පෙළ පොතේ අච්චු පොතේ තියෙන උදාහරණයක් අරගෙන ඉක්මනින් මේ ටික අවසන් කරනවා. ඒක ඉක්මනට ඉවර කරලා හිටියා. ඒක මම ඉක්මනින් අවසන් කරනවා. right ඔන්න දැන් බලා ගන්න මෙන්න මේ දත්ත සමූහය හරි ඔන්න බලා ගන්න මේ දත්ත සමූහය පහයි 6යි 6යි 8යි 11යි 5යි 6යි 6යි 8යි 11යි 5යි 6යි 8යි 5යි 6යි 6යි 8යි 11යි 12යි 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 13යි 14යි 14යි 12යි 12යි 13යි 14යි 14යි 14වත් දෙකයි 14වත් තුනක් තිබෙනවා 14 17යි හරි 18යි 20යි 24යි 18යි 20යි 24යි 25යි 26යි 30යි 25යි
26යි 30යි. බලමු අපි අපේ ව්‍යාප්තිය හරියද කියලා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16
දාත දහට දහනම එක දෙක තුන හතර පහ හය හත අට නවය දහය එකොළා දොළහ දහතුන දාතර 15 16 17 18 19 එතකොට මේ අය ගණන් 19ක් තියෙන ව්‍යාප්තිය ප්‍රථමයෙන්ම මේක ආරෝහණය කරලා ලියන්න දැන් මම එහෙම තමයි දීලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට ආරෝහණය කිරීමේ කචල් එක දැන් නැහැ. ඒවලේ කරලා තියෙන්නේ. ඔන්න දැන් අපි සොයන්න යනවා කවුද? මධ්‍යස්ථ ස්ථානය. හොඳට අහගන්න. මෙතන තියෙන්නේ 19යි. 30ක් හෝ 30ට වැඩියෙන් තිබිච්ච ව්‍යාප්ති වල කෙලින්ම දෙකෙන් බෙදුවා. අද 19ට එකක් එකතු කරලා දෙකෙන් බෙදනවා හෙවත් 20 දෙකෙන් බෙදුවාම 10 වන අය ගණන තමයි මධ්‍යස්ථ ස්ථානය. එම නිසා මෙන්න පොලේ මධ්‍යස්ථ එනවා අපිට Q2 උතේ ගණන් කරලායි ගන්න තියෙන්නේ. අපි ගණන් කරනවා ඉලක්කම් 10ක් මුල ඉඳන් හරි අග ඉඳන් හරි කැමති පැත්තකින්. මෙහි ඉඳන් 10ක් අපි 1 2 3 4 5 6 7 8 9 10යි. මෙන්න මධ්‍යස්ථය. මේ පැත්තෙන් ආවත් එච්චරයි නේ. 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න Q2. මෙන්න වැදගත් කතන්දරයක් නා. මධ්‍යස්ථයේ සොයන පිළිවෙල. දැන් පළමු චතුර්ථකය. පළමු චතුර්ථක ස්ථානය. ඕක හොයන්න පුළුවන් මෙහෙම. 19ට එකක් එකතු කළා 4ෙන් බෙදුවා. ඒ කියන්නේ 24ෙන් බෙද. පස්වන අය ගණන. චතුර්ථය කියන්නේ 4ෙන් පවුනේ මධ්‍ය කියන්නේ මැදනේ. මැද හොයන්නේ දෙකෙන් බෙදලා චතුර්ථක හොයන්නේ 4ෙන් බෙදලා. ඕක ගණන් කරන්න බෑ පිටිපස්ස නා. ඕක අනිවාර්යෙන් ඉස්සරහින් ගණන් කරන්න. මේ 1 2 3 4 5. මේ කවුද? Q1. මම තව ක්‍රමයක් කියලා දෙනවා වැඩේ පටලවා ගන්න එපා. Q1 සොයන්න මෙතනින් මෙහා ඉලක්කම් ටික ගන්නවා. 1 2 3 4 5 6 7 8 9. 9ට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවත් එනවා Q1. ඒ කියන්නේ 10යි 10 දෙකෙන් බෙදුවා පස්වන අය ගන්න. එම නිසා පළමු චතුර්ථකය Q1 11යි කියලා ලැබෙනවා. මෙතන මධ්‍යස්ථයේ Q2 14යි කියලා ලැබෙනවා. දැන් දැක්කද ඔය ක්‍රම දෙකෙන් හදන්න යන්න එපා. ලේසි වැඩි මේකනේ චතුර්නේ 19ට එකතු කළා 20යි 24න් බෙදලා ස්ථාන හොයාගත්තා. මධ්‍යනේ 10ට එකතු කළා 20යි 22න් මැද හොයාදී දෙකෙන් චතුර් හොයාදී 4යි. එහෙම නැත්නම් පළවෙනි චතුර්ථක හෙව්වැටි මෙතනින් මෙහා තියෙන ඉලක්කම් ටික Q2 සොයා ගැනීමෙන් පසු එතනින් මෙහාට ඉලක්කම් ගන්න කරන 1 2 3 4 5 6 7 8 9යි 9ට එකතු කරලා ඒ කියන්නේ පුතේ මධ්‍යස්ථයෙන් ඉදිරියේ ඇති සෙට් එකේ නැවත මධ්‍යස්ථය කියන්නේ පළමු චතුර්ථකය. ඉතින් මම කැමති නෑ මේ ක්‍රමයට හදනවට මේක තමයි අපි චතුර් කිව්වොත් 4ෙන් බෙදන්නේ. දැන් මෙන්න තුන්වන චතුර්ථකය. තුන්වන චතුර්ථක ස්ථානය. 19ට එකක් එකතු කරලා 4ෙන් බෙදලා ඒ ලැබෙන පිළිතුර 3ෙන් වැඩි කරනවා. 24ෙන් බෙදලා 3ෙන් වැඩි කරනවා 5යි 5 වරක් 3 15 වන අය ගණන. ගණන් කරන්න ඉස්සරහින් නම් චතුර්ථය ගණන් කරනවා පිටිපස්සේ නා. හරි මැද මධ්‍යස්ථය තමයි පිටිපස්සේ ඉඳන් ගණන් කරලා උත්තරයට එන්න පුළුවන් ඉස්සරහින් නම් ගණන් උත්තරයට එන්න පුළුවන්. දැන් ගණන් කරනවා 15. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
මෙන්න මේක තමයි අපේ Q3. ඕක මෙහෙමත් හෙව්වකි මෙතනින් එහා ටික මෙතනින් මෙහා මධ්‍යස්ථය පළමු චතුර්ථකය quarter 1 Q1. මෙතන මැද්දෙන් මෙහාම කට්ටියගේ මධ්‍යස්ථය තුන්වෙනි චතුර්ථකය quarter 3. 1 2 3 4 5 6 7 8 9යි 9ට එකතු කළා 10යි 10 දෙකෙන් බැලුවම 5යි මෙතනින් පස්සේ පස්වෙනි එක. මේක තමයි හොඳ ක්‍රමය. ඒ නිසා මේ ක්‍රමය අවශ්‍ය නැහැ. මේ ක්‍රමය අවශ්‍ය නැහැ. ඔන්න එම නිසා තුන්වන චතුර්ථකය. එම නිසා තුන්වන චතුර්ථකය. Q3 කියලා එන්නේ 20යි. මෙන්න දැන් අන්තස් චතුර්ථක පරාසය. අන්තස් චතුර්ථක පරාසය Q3 ඍණ Q1 Q3 යනු 20යි Q1 යනු 11යි 9. මේවා දලා කියන්නේ මේවා නිට්ටාවට හරියාගෙන අර වක්‍රෙන් ගන්නාගයන් තමා දලාගයන් වශයෙන් අපට ලැබෙන්නේ. හරි? දැන් අපි එනවා මෙන්න මේ සංඛ්‍යා සමූහය. මේක කොහොම කළා අපි එනවා ඊළඟ අපේ දෙවෙනි සංඛ්‍යා සමූහය. දැන් මම නැවත මතක් කරන්නේ දෙවෙනි සංඛ්‍යා සමූහය නෙමෙයි. ඕනෑම සංඛ්‍යා සමූහයක් ආරෝහණ පිළිවෙලට තිබුණ නැත්නම් ප්‍රථමයෙන් ආරෝහණ කරගන්න ඕන. දැන් මම දෙන මේ සංඛ්‍යා සමූහ නම් ආරෝහණය කරලාමයි මම දෙන්නේ. 2යි 2යි 3යි 6යි 3යි 7යි 8යි 8යි 11යි 11යි 12යි 12යි 15යි 15යි 16යි අවසාන අය ගන්න 17යි. දැන් බලන්න මෙතන තියෙන්න ඕන 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17. ඉතින් 18ක් තියෙනවා. කොහොමද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 තව එකක් කරනවා 20. සෝරි එක මන් දීලා තිබුණේ. දැන් බලන්න මෙතනත් 18 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 18යි. හරි. 18. දැන් මධ්‍යස්ථය. ඉතින් හොඳින් බලා ගන්න. ඉස්සරලා එකේ 19ක් අය ගණන් 19ක් තිබුණු ඔත්තේ අය ගණන් සංඛ්‍යාවක් තිබුණු ව්‍යාප්තියක් ඉස්සරලා. නමුත් දැන් මේ කතා කරන්නේ අය ගණන් 18ක් තිබෙන ඉරට්ටේ අය ගණන් සමූහයක් තියෙන සංඛ්‍යා ව්‍යාප්තිය. ඔය දෙකේ පොඩි වෙනසක් තිබෙනවා. මොනවද දැන් බලා ගන්න. අපි සොයන්නේ යන්නේ මධ්‍යස්ථ ස්ථානය. මධ්‍යස්ථ ස්ථානය අය ගණන් 18 එකතු කළා. අනිවාර්යෙන් තියෙන්න එකතු කරන්නට ඕන 19 දෙකෙන් බෙදුවම දෙවරක් 9 18යි 0.5 වෙන අය ගන්න. ඔන්න බලන්න මේ ස්ථානයක් එනවා 9.5 වෙන අය ගන්න. කොහෙද මේක තියෙන්නේ? 1 2 3 4 5 6 7 8 9 මෙන්න මෙතන තියෙන්නේ. මේ පැත්තෙන් આવත් 1 2 3 4 5 6 7 8 9 මෙතන තියෙන්නේ. 9.5. එතෙන්ට આવුවම අපිට ගන්න කොටු කරන්න ඉලක්කමක් නැහැ. ඉලක්ක ගන්න තැනක් විතරයි තියෙන්නේ. දැන් අපි එම නිසා පුතේ බලා ගන්න. ඔන්න එම නිසා මධ්‍යස්ථය හොයන්නේ. මධ්‍යස්ථය Q2 හොයනවා. මේ දෙක එකතු කරලා 8යි 11යි එකතු කරලා
දෙකෙන් බෙදලා 8යි 11යි එකතු කළාම 10 9යි දෙකෙන් බෙදුවාම 9.5 එහෙම නැත්තම් මෙහෙම ගන්න 8ට එකතු කරනවා මේ දෙක අතර වෙනස භාගයක් වෙනසෙන් භාගයක් මේක මෙහෙම ලියමු වෙනසෙන් භාගයක් ඒ කියන්නේ 8ට එකතු කරනවා 11න් 8ක් ගියාම 3යි 9 10 11 ඒකෙන් භාගය 3ෙන් භාගයයි කියලා කියන්නේ ඔව් 1යි 2ෙන් 1 ඒ කියන්නේ 8යි 1යි 9යි 2ෙන් 1යි ඒවා 9.5යි ඔන්න ඔය ක්‍රම දෙකම පුරුදු වෙන්න ඕන දැන් මේ මැද ගන්නකොට මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදීම මේක පහසුතාවයක් මේක කචල්නේ 8ෙන් නවත්තලා මේ දෙක අතර වෙනස 3යි ඒකෙන් භාගය ගන්නවා 3ෙන් භාගය 1/2යි ඒක මේ 8 එකතු කළාම 9/2 මේ 8ට මේ දෙක අතර වෙනස වෙන 3ෙන් භාගය කියන්නේ 1/2 එකතු කරනවා 8ට 1/2 එකතු කළාම 9/2 હવે අසොප්පා දැන් සොයනවා අපි පළමු චතුර්ථක ස්ථානය පළමු චතුර්ථක ස්ථානය 18ක් තිබුණා එකක් එකතු කළා 4ෙන් බෙද 19 බෙදනවා 4 4 වරක් 4 16යි ඉතුරුයි 4ෙන් 3 10 ගන්න 4ෙන් 3 වන අය ගන්න ඉතාල වැදගත් මේ 4ෙන් 3 මෙතන 9.5වත් 9යි 2ෙන් 1 වන අය ගන්න හරි මෙතන 9.5 කියන්නේ 9යි 2ෙන් 1 ඒක තමයි අපි මේ 9 වෙනි ඉලක්කම වන 8ට ඊළඟ දෙන්නගේ පරතරයෙන් දෙකෙන් එකක් එකතු කරේ මේ මෙතන හරි අර්ථවත් මෙහෙම ලියන්න වඩා මධ්‍යස්ථ ස්ථානය 9යි 2ෙන් 1 වන අය ගන්න 9 වෙනි ඉලක්කම 8 එයාට එකතු කරනවා ඊළඟ අතර වෙනසෙන් දෙකෙන් එක මේ වෙනසෙන් දෙකෙන් එක ඔය වෙනස 3යි දැන් අද අපි ඔන්න එහෙමනම් පළමු චතුර්ථකය හොයනවා පළමු චතුර්ථකය එම නිසා Q1 කොහමද අපි 4 වෙනි අය ගන්න 1යි 2යි 3යි 4යි මෙතෙන් 6ට එකතු කරනවා මේ දෙක අතර වෙනස වෙන බිඳුවෙන් 4ෙන් 3 පුතේ බිඳුවෙන් 4ෙන් 3 බිඳුවම නිසා 6 මේක බිඳුව වෙනවනේ ඒත් පැහැදිලි මෙතන මේ 4ෙන් 3ක් ආවොත් වෙනසෙන් 4ෙන් 3යි දෙකෙන් එකක් ආවොත් වෙනසෙන් දෙකෙන් එකයි නේ වෙනසෙන් දෙකෙන් එකයි මෙතන වෙනස බිඳුවයි 6 මේ දෙක 6 ඍණ 6 වෙනස බිඳුවයි ඒකෙන් 4ෙන් 3යි තා වඩාත් පැහැදිලිවොත් මෙහෙම මේ 6 ඍණ 6 ඒකෙන් 4ෙන් 3 ඒ කියන්නේ මේ 6ට එකතු කරනවා 6ට එකතු කරනවා බිඳුවෙන් 4ෙන් 3 ඒ කියන්නේ 6 දැන් මෙන්න අපි එනවා තුන්වන චතුර්ථකය තුන්වන චතුර්ථක ස්ථානය කොහොමද ගන්නෙ 18ට එකක් එකතු කරලා 4ෙන් බෙදලා 3ෙන් ගුණ කරලා 18යි 1යි 19 4ෙන් බෙදෙන්නේ නැහැ ඉස්සෙල්ලා 3ෙන් ගුණ කරලා එතකොට 3 වරක් 9 27යි 3 වරක් 1 3යි 2යි 5යි 57 4ෙන් බෙදෙනවා 4 වරක් 1යි 17ට 4 වරක් 4 16යි එකක් ඉතුරු 14යි 4ෙන් 1 වන අය ගන්න 14 එම නිසා තුන්වන චතුර්ථකය Q3 14 වෙනි අය ගානට 14යි 15 අතර වෙනසෙන් 4ෙන් එක 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 මෙතන තමයි 14 ආයි බලන්න 1 2 3 4 5 6 7 8
9 10 11 12 13 14 මෙතන තමයි 17. 14 වෙනි අය ගන්නට දෙක අතර වෙනස 14 වෙනි අය ගන්න 15යි ඒක එකතු කරනවා මේ දෙක අතර වෙනස වෙන බිඳුවෙන් 4න් එක. මේක බිඳුවයි ඒ නිසා 15යි. දැන් අන්තස් චතුර්ථක පරාසය Q3 ඍණ Q1 කොහොමද එන්නේ? Q3 15යි Q3 15යි Q1 6යි. 9 තමයි අපේ උත්තරේ. අපි පාඩමේ අවසාන වශයෙන් 15යි 3 අභ්‍යාසයේ 3 වෙනි ගාන හදමු. 15යි 3 අභ්‍යාසයේ 3 වෙනි ගාන. පහළවයි 3 අභ්‍යාසයේ 3 වෙනි ගාන. මෙහෙම තියෙන්නේ බලන්න. මොන බලන්න. 2015 වර්ෂයේ දිනක් තුලදී නගරයක වෙළඳසල් 32ක් විසින් භාවිතා කෙරුණු විදුලි ඒකක ගාන පිළිබඳ තොරතුරු තමයි මේ වගුවෙන් දැක්වේ. සිරස් කරනවා. විදුලි ඒකක. අද දරුවනේ දීලා තියෙන්නේ කෙලින්ම X. අපි I කියලා දාන්නේ නැහැ. ඇයි? අය ගණන්නේ තියෙන්නේ පන්ති ප්‍රාන්තර නම් තමයි I දාන්න ඕනේ. හරි? මෙන්න වෙළඳසල්. F. හරි? විදුලි 1 2 3 4 5 6 7 2 3 4 5 6 7 8 9 9 10 2 3 4 5 6 8 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3 4 5 6 7 8 9 10 2 3
6 7 8 9 10 5යි 2යි 5යි 2යි වෙනසක් ගන්න 6යි 6යි 7යි 2යි 3යි 1යි සිග්මා F ගන්න එක හොඳයි 32ක් බලන්න තියාගෙන වෙනසක් 32ක් තියෙන්න බෑ 5යි 2යි 7යි 7යි 6යි 13යි 13යි 19යි 7යි 26යි 27යි 28යි 29යි 31යි 32යි හරියටම හරි දැන් පළමු චතුර්ථකය මේක මොකද්ද මේ ඉලක්කම් ටිකක් වැඩි වාර ගන්න. එදෙන නිසා සංඛ්‍යාත වගුවක තියෙන. මේක ලිව්වා නම් 2 2 2 2 2 5 3 3 4 4 4 4 4 4 5 5 5 5 5 5 6 6 6 6 6 6 6 7 7 8 8 8 10 එහෙම දිග වගුවක් 32ක් තියෙනවා එහෙන දිග. ඒ වගේ අවස්ථාවක මේක සංඛ්‍යාත වගුවට රන්. දැන් මේ වෙලාවේ මධ්‍යස්ථය පළමු චතුර්ථකය තුන්වන චතුර්ථකය ආදී සොයන්න ලේසි වෙන්නේ CF කැලක් අහලා නැහැ. CF කැලක් ගහන්න. මේක 5යි 5යි 2යි 7යි 7යි 6යි 13යි 6යි 19යි මෙතන 26යි 19 7යි 26යි 2යි 28යි 29 30 31යි
මේක 32. මේ තියෙන්නේ මේ දක්වා එකතු. ඒක අපිට පහසුවක් වෙනවා. සමහර අය නෝක නැතුව හදන්නේ. අපි එහෙම හදමු. පළමු වන චතුර්ථකය. sorry. මුලින්ම අහනවා මධ්‍යස්ථය. මධ්‍යස්ථ ස්ථානය. කොහමද? 32ක් නේ. එන එකතු කරන්න ඕනේ නැහැ. 30 පැනලානේ 32 දෙකෙන් බෙදුවා. 16 වන අය ගණන. කො 16? මෙතෙන්ට 13යි. මෙතෙන්ට 19යි. එහෙනම් 16 මේක ඇතුලේ. මෙහෙම මේ පහේව 5යි. මෙතෙන්ට එද්දි 7යි. තුනේ මේ දෙකේව 5යි. තුනේව දෙකත් එක්ක 7යි. හතරේව හයත් එක්ක 13යි. මෙන්න මේක 19ක් නා. මේක ඇතුලේ ඉන්නවා 16 වෙනි අය ගන්න මේ 3 වෙනි 5 වෙනි අපි. එහෙනම් මෙන්න එම නිසා මධ්‍යස්ථේ 5යි. මධ්‍යස්ථයේ හේවත් Q2 5යි. ඊළඟට පළමු චතුර්ථකය. පළමු චතුර්ථක ස්ථානය 32 හතරෙන් බෙදුවම 8 වන අය අද අපි 32මයි ගන්නෙ මොකද? ඊට වැඩිනේ. 8 වන අය ගන්න මෙතෙන්ට 7යි මෙන්න මේකේ. 7න් පස්සේ පළවෙනි 4 ඉලක්ක. එම නිසා පළමු චතුර්ථකය Q1 4යි. ඊළඟට තුන්වන චතුර්ථක ස්ථානය. තිස් දෙක හතරෙන් බෙදලා තුනෙන් වැඩි කරනවා. මේක 8යි 8 වරක් 3 24 වෙන අය ගන්න. කොහෙද ඉන්නේ? මෙන්න 19යි මෙන්න 24 මේක ඇතුලේ. එහෙනම් මේ 6යි. එම නිසා තුන්වන චතුර්ථකය Q3 6යි. අන්තස් චතුර්ථක පරාසය Q3 ඍණ Q1 Q3 6යි Q1 4යි 2යි. එතකොට අපේ පළවෙනි කොටස මේ තියෙන්නේ දෙවෙනි කොටස මේ තියෙන්නේ තුන්වෙනි කොටස මේ තියෙන්නේ හතරවෙනි කොටස. ඔන්න ඔහොම අපි මේ පාඩම අවසන් කරනවා. දිග පාඩමක් හැබැයි ලකුණු ගොඩක් වැඩි පාඩමක්. මම කතා කරන්නේ කල් ලකුණු පිළිබඳ. දැන් ඔයාලගේ දේ තමයි මොකද්ද මේක වැඩි කිරිසක් වෙත දෙන්නේ. එහෙනම් අපි අදට මෙතනින් අවසන්